ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේ වරප්‍රමුඛ පූජනීය මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධා සම්පන්න කාර්මික පින්නතුනි හැමදිනම අද දවසේදී බොහෝම ශ්‍රද්ධාවෙන් ලෝතර බුදු පියාණන් වහන්සේ අපි හැම දිනාටම සසර දුක්ගිනි නිවාලීම පිණිස දේශනා කරන්නට යෙදුණු ඒ උතුම් සද්ධර්මයේ මුසල්පයක් ශ්‍රවණය කරගන්නට සූදානම් වෙන මොහොත. පින්තුනි, අපි හැම කෙනෙක්ම පරක් තෙරක් නොපෙනෙන සසර ගමනක සැරිසරන ඇත්තෝ. මහා හුළඟකට අහු වුණු වියලුණු කොළ මේ අත ගහගෙන යනවා වගේ මේ කර්මයේ නැමැති සැඩපහරට හසු වෙලා මේ අත ගහගෙන යන ඇත්තෝ. විතක പ്രേත ලෝකවලට මහා අපායන් වලට තිරිසන් ලෝකවලට මේ හැම තැනකටම පත් වෙමින් මැරෙමින් ඉපදෙමින් යන සසර ගමනක අපි කවුරුත් ඉන්නේ. මේ අනන්ත අප්‍රමාණ සසර ගමනක ඉන්න අපිට ලෝතර බුදු පියාණන් වහන්සේ නමකගෙන් ලෝකෙට ලැබිය යුතු ඒ උතුම් සද්ධර්මය අද දවසේදී ලැබිලා තියෙනවා. බොහෝම කාලෙකින් ලැබෙන වටිනා අවස්ථාවක්. බොහොම දුර්ලභ කාරණාවක්. අවිද්‍යාවේ තරම කෙනෙක් දන්නවා නම් ඒ කෙනා මේ ක්ෂණයේ වටිනාකම, මේ මොහොතේ වටිනාකම මනාකොට දන්න කෙනෙක් වෙනවා. මොකද ඒ තරම් අස්තීර සසර ගමනක අපි කවුරුත් ගමන් කරන්නේ. බුද්ධෝත්පාද කාලයක ලැබුණු මේ මනුෂ්‍ය ජීවිතය තුළ අපි සසර පරතරක් හොයන්නේ නැත්නම් සසර පරතරක් ලැබිය යුතු වෙනත් අවස්ථාවක් නම් අපිට ලැබෙන්නේ නැහැ. ඒක නිසා අප්‍රමාදීව සසර ගමනේ කෙලවරක් දකින්නට අදාදම කටයුතු කළ යුතු කාලයක්. හිස ගිනි අරගත්තේ ඒ ගිනි නිවන්න උත්සාහවත් වෙනවා වගේ සත්‍යාවිය ඕමට්ඨෝ දෛහමානෝ මත්තකේ සක්කාය දිට්ඨි පහනාය සතෝ බික්ඛු පරිබ්බජේ. හිස ගිනි ගත්තොත් අපි මොනතරම් වහා ඉක්මනට ඒ ගින්න නිවල දාන්න උත්සාහවත් වෙයිද? අන්න ඒ වගේ මේ සිහි ඇති කෙනා සසර දුක කෙලවර කරගන්න, සක්කාය දිට්ඨිය දුරු කරගන්න උත්සාහවත් වෙනවා කියලයි බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ. පින්නතුනි, මේ ලෝකේ අපි හැම කෙනෙක්ම මේ සසර ගමනට මූලිකම හේතුව වෙන අවිද්‍යාව සහ භව තණ්හාව කියන කාරණා දෙකෙනුයි ගමන් කරන්නේ. අවිද්‍යා නීවරණානං තණ්හා සංයෝජනානං සත්තානං සන්ධාවතං සංසරතං. අවිද්‍යා නීවරණයෙන් වැහිලා තණ්හා සංයෝජනෙන් බැඳිලා යන ගමන. අවිද්‍යාව කියලා කිව්වේ නොදන්නාකම, තණ්හාව කියලා කිව්වේ නොදන්නාකම නිසා වෙන්න පුදයට බැඳෙන කම. මේ නොදන්නා දේ ලෝකේ අපිට මොන ධර්මතා ටිකද? කුමන ධර්මතාවයක්ද අපි දැනගන්නේ නැති දේ?
ඒ නොදන්නා දේ තමයි දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය, මාර්ග සත්‍ය කියන මේ චතුරාර්ය සත්‍ය ධර්මය. මේ ධර්මතාවයේ නොදන්නාකම නිසා ලෝකය බෙහෙවින් ඇත සහ නැත කියන අන්ත දෙක තුල හිර වෙලා කටයුතු කරනවා. එතකොට අපේ ජීවිත හැම වෙලාවකදීම තියෙන්නේ එක්ක ඇත කියන අන්තයේ, එහෙමත් නැතිනම් නැත කියන අන්තයේ. කච්චානගොත්ත හාමුදුරු දවසක් බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්නයක් අහනවා. ස්වාමීනි, සම්මාදිට්ඨිය කියලා කියනවා. කෙතකින්ද මේ සම්මාදිට්ඨිය වෙන්නේ කියලා. ඒකෙදි බුදුරජාණන් වහන්සේ බොහොම ගැඹුරු දහමක් අපිට පෙන්නනවා. සම්මාදිට්ඨිය ඇති වෙන්නේ කෙතකින්ද කියන කාරණාව. මේ ලෝකයේ බොහෝ සෙයින් ඇත සහ නැත කියන අන්ත දෙක තුල ඉඳලා කටයුතු කරනවා. ඇත කියන අන්තය ඇති කෙනා හැම වෙලාවකදීම ඇති දේ මත සැප හොයන්නට යනවා. ඒ කෙනා කාමසුකල්ලිකාන යෝගයේ ඇසුරු කරනවා. ඇත කියන අන්තයේ ඉන්න කෙනා. ඒ කියන්නේ අපිට අද තියෙනවා මුළු සමස්ත ලෝකයක්. අපේ දර්ශනය, අපේ දිට්ඨිය පතිත වෙලා තියෙන්නේ මිච්ඡා දිට්ඨිය. සම්මා දිට්ඨියට ප්‍රතිවිරුද්ධව යන විදියට. ඒක නිසා තමයි සම්මා දිට්ඨිය කියන එකට මේ ඇත නැත කියන අන්ත දෙක අතහරින්න ඕනේ කියලා පෙන්වන්නේ. ඒ කියන්නේ ඇත හෝ නැත කියන මේ අන්ත දෙකම මිච්ඡා දිට්ඨිය අනුව ගිය මිච්ඡා දිට්ඨියට වැටුණ ධර්මතාවය. ඇත කියලා කියන්නේ ස්කන්ධ ධර්මතාවයේ තුල ඇති බවට හම්බෙන ලක්ෂණය. ඒක අපි කාටත් ප්‍රකට, අපි කවුරුත් දන්න තැන මුළු ලෝකෙම තියෙනවා. උපදින්න කලිනුත් ලෝකෙ තිබුණා. තිබුණ ලෝකේ අපි ඉපදුනා. මේ ලෝකෙ තියෙනකොට අපි මරණයටපත් වෙනවා. ඕක තමයි අපිට තියෙන දර්ශනය, නැතිනම් අපේ දැක්ම. ඔය දැක්ම තියෙන නිසා තමයි අපි හැම වෙලාවකදීම ඇති ලෝකය තුල ඇති සැප බලාපොරොත්තු වෙන්නේ, සැප සහගත බව ලෝකයේ තුල හොයන්නේ. ඉපදිලා මැරෙන මොහොත දක්වාම අපි බලාපොරොත්තු වෙන්නේ ජීවිතේට දුක කියන කාරණාව අයින් කරගන්න, සැප කියන දේ ලං කරගන්න. එතකොට දුක අයින් කරලා සැප ලං කරගන්න හැදුවට ජීවිතේ හැමදාම අපිට ලැබෙන දේ දුක කියන දේ. මොන මට්ටමකින් සැප විඳින්න උත්සාහ වුණත් අපිට ජීවිතේ අන්තිමේටම ලැබෙන දේ දුක කියන දේ. කෙනෙක් මේ ලෝකේ මහාම සම්පත්තියක් ලැබුවත් අපි හිතනවා ඒ කෙනා තෘප්තිමත්, ඒ කෙනා දැන් ඇති කියන තැනටපත් වෙයි කියලා. නමුත් ඒ කෙනාට දැන් ඇති කියන තැනකට කවදාවත්පත් වෙන්නේ නැහැ. යටත් පිරිසෙන් එච්චර හොඳට තියෙන ලෝකේ දාලා යනවත් දුක නැද්ද? ලෝකෙම සැපයි, ලෝකෙම හොඳයි, මෙච්චර හොඳට තියෙන ලෝකේ දාලා යන දුකයි. කෙනෙක් දුක සැප හොයාගන්න දුක් විඳිනවා. කෙනෙක් හොයාගත්ත කියලා හිතන සැප දාලා යන දුක් විඳිනවා. කොහෙන් ගියත් දුකෙන් කෙලවර වෙන දෙයක්. ඒ දේ බුදුරජාණන් වහන්සේ සැපයි කියලා කවදාවත් පෙන්වන්නේ නැහැ. කාමසුකල්ලිකාණු යෝගය කියලා කියන්නේ මහා ලොකු සැප සම්පත් ඇති සිටුමැදුරක ඉන්න එක නෙමෙයි. අපි හිතාගෙන ඉන්නේ කවුරු හරි කෙනෙක් මහා සැපයක් ඇති තැනක හිටියොත්, හොඳට හදපු තැනක හිටියොත් අපෝ ඒක කාමසුකල්ලිකාණු යෝගය කියලා.
නෑ පාරායිනේ ඉන්න හිඟන්නත් කාමසුකල්ලිකාණ යෝගී ඉන්නේ. ඇයි? ඒ කෙනා හොයන්නේ සැප. කාමසුකල්ලිකාණ යෝගයේ විඳින්න සැප තියෙන්නම අවශ්‍ය නැහැ. සැප හොයන මනස තමයි කාමසුකල්ලිකාණ යෝගය. එයා කාමයේ බලාපොරොත්තු වෙන්නේ කොහෙන්ද? රූපය කාමයේ යාට. ශබ්දය කාමයේ, ගන්ධය කාමයේ, රසය කාමයේ, ස්පර්ශය කාමයේ. කීයක් හරි ඉල්ලගෙන හොඳ රූපයක්, හොඳ ශබ්දයක්, හොඳ ගන්ධයක්, රසයක්, ස්පර්ශයක් ලබන්න නෙමෙයි උත්සාහවත් වෙන්නේ. ඒ උත්සාහයටයි කාමසුකල්ලිකාණ යෝගී කියලා කිව්වේ. එහෙමත් නැත්නම් එයා දුක් විඳිනවා කියලා එයා අත්තිකිලමතාන යෝගී නෙමෙයි, එයා ඉන්නේ කාමසුකල්ලිකාණ යෝගී. අත්තිකිලමතාන යෝගී කියලා කියන්නේ කෙනෙක් දුක ප්‍රහාණය කිරීම පිණිස යම් දුකක් ගන්නවා නම් ඒ දුක් විඳින පුද්ගල භාවයේ වැඩි කර ගන්නවා නම් පුද්ගල භාවයේ තුල ඉඳලා ඇති කරගන්න දෙයක් තියෙනවා නම් ඒකට කියනවා අත්තිකිලමතාන යෝගය. දැන් ඔබ කාමසුකල්ලිකාණ යෝගයේදී ඉන්නේ අත්තිකිලමතාන යෝගයේදී ඉන්නේ හොඳට භාවනා කරන මොහොතක. කාමසුකල්ලිකාණ යෝගයේ නැහැ. අත්තිකිලමතාන යෝගයේ නැති කරන්න පුළුවන් කමක් නැහැ. මොකද අන්ත දෙකෙන් තමයි අපි ඒකාන්තයකට හැම වෙලාවකදීම ඇසුරු කරන්නේ. මැදුම් පිළිවෙතේ නම් හැම වෙලාවකදීම අපිට එතන නිවනේ පණිවිඩය ප්‍රකට වෙන්නට ඕනේ. ඇත්ත නොපෙනෙන තැනක තියෙනවා නම් ඒක වරදවා ගන්න එපා. ඇත්ත නොපෙනෙන තැනක ඒ කියන්නේ දර්ශනයකින් තොරව නිවන් දකින්න දර්ශනයේ ළඟ නැතුව අද කරන්න හදන භාවනාවත් රකින්න සීලයත් අත්තිකිලමතාන යෝගය. රකින්න සීලයත් රකින්න භාවනාවත් වැටෙන්නේ අත්තිකිලමතාන යෝගී පැත්තට. අත්තිකිලමතාන යෝගී ලක්ෂණය තමයි ඕගොල්ලන්ට හොඳට භාවනා කරන පුද්ගලයෙක් හම්බෙයි. හොඳට සිල් රකින්න සිල්වත් පුද්ගලයෙක් හම්බෙයි. නමුත් මධ්‍යම ප්‍රතිපදාව වෙනකොට ඕගොල්ලන්ට සිල්වත් පුද්ගලයා හම්බෙන්න බෑ. භාවනා කරන පුද්ගලයා හම්බෙන්න බෑ. පුද්ගල භාවයේ ඉක්මවන්නයි මැදුම් පිළිවෙත පෙන්වුවේ. ඒ මැදුම් පිළිවෙත අපි ජීවිතයට ලං කරගන්නේ පුද්ගල භාවයේ වැඩි කරගන්න පැත්තකට නම් ඒකත් වැටිලා තියෙනවා අන්ත දෙකෙන් එකකට. ඒක නිසා අපි හිතමු කෙනෙක් මානසික සුවය සඳහා භාවනා කරනවා. එක මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වුණ තරුණයෙක් පුනරුත්ථාපනය කරාට පස්සේ ඒ කෙනා භාවනාවක් පුරුදු කරලා තියෙනවා. ඒ කෙනා දැන් කියනවා ස්වාමින්වහන්සේ මත්ද්‍රව්‍ය භාවිත කරලා මොකද්ද වෙන්නේ කියලා හිතෙනවා. ඒක ඇති වැඩක් නැහැ. මේකෙනි තියෙන්නේ හොඳම සැපේ. ඊට වැඩිය හොඳට සැපයි. හැබැයි ඒක පුද්ගල භාවය නැති කරගන්න නෙමෙයි. ඒක කාමසුකල්ලිකාණ යෝගී. ඒ කාමසුකල්ලිකාණ යෝගී කිව්වේ අපි බලන්නේ කාමසුකල්ලිකාණ යෝගී රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ටිකෙන් විතරයි. හැබැයි මනසත් රැස් කරගන්නවා. හිතෙනුත් සැප හොයන්න යනවා. ඒකත් කාමසුකල්ලිකාණ යෝගී තමයි. අපි හිතේ සැනසෙල්ල පිණිස භාවනා කරනවා නම් ඒකට කියනවා ඒද කාමසුකල්ලිකාණ යෝගී කියලා. ඒ වගේම පුද්ගල භාවයේ වැඩි වෙන විදිහට අපි මානසිකාරයේ පවත්වනවා නම් ඒකට කියනවා අත්තිකිලමතාන යෝගයේ පවත්වනවා. හිතට වද දිදී පුද්ගල භාවයේ වැඩි වෙන විදිහේ මානසිකාරයක්. ඒ කියන්නේ දැන් බණ අහනවා. බණ අහගෙන ඉන්නකොට හොඳට බණ ඉගෙන ගන්නවා. හැබැයි බණ දන්න පුද්ගලයෙක් ලෝකේ ඉන්නවා බිහි වෙනවා. මම හොඳට බණ දන්නවා. දැන් මේක කාමසුකල්ලිකාණ යෝගයේද අත්තිකිලමතාන යෝගයේද? අත්තිකිලමතාන යෝගයට ගිහිල්ලා. ඇයි මේ දුක විඳින්නේ? ඔය දන්න පුද්ගලයව හදා ගන්න ඕන නිසා. නමුත් බුදුරජාණන් වහන්සේගේ දහම මැදුම් පිළිවෙතින් පෙන්නනවා කියනකොට ඕගොල්ලන්ට හැම වෙලාවකදීම මේ දහම Taman තුල ප්‍රත්‍යක්ෂ වෙන්න ඕනේ.
මේ පුද්ගල භාවයේ වශයෙන් ගන්න තැනක් නැති වෙන්න ඕනේ. ඒකයි මධ්‍යම ප්‍රතිපදාවේ තියෙන ලක්ෂණය. ඔයගොල්ලන්ට බණ දන්න තව එක පුද්ගලයෙක් ලෝකෙ බිහි වෙන්න බෑ. ඔය බණ දන්න කෙනා නැති කරගන්න තමයි මේ කතා කරන්නේ. ඒ දන්න ඒ කෙනා නැති කරගන්න පෙන්නන දහම යොදා ගන්නවා නම් හොඳට කෙනා කියන සංකල්පය තව වැඩි කරගන්න. එයාට කියනවා ඊතර වෙන්න දීපු පහුර කරේ තියන් යන කෙනෙක් කියලා. එයා තව දුරටත් පුද්ගල භාවය වැඩි කරගෙන තියෙනවා ඒ දහම තුල. ඒක නිසා මේ ධර්මයේ තුල පුද්ගල භාවයේ වැඩි වෙන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. හැම වෙලාවකදීම ලෝකයට පුළුවන් එක අන්තික ජීවත් වෙන දේ කරන්න විතරයි. සමහර විට අපි දෙයක් කරන්න යනකොට අපි එක්ක ඇත කියන අන්තයට වැටෙනවා, එහෙම නැත්නම් නැත කියන අන්තයට වැටෙනවා. කාමසුකල්ලිකාණ යෝගයට වැටෙනවා, නැත්නම් අත්තිකිලමතාණ යෝගයට වැටෙනවා. අපි දන්නවා සත්පුද්ගල බව නිසා ගත්ත නිසා දුකයි කියලා. ඒක නිසා මේ පුද්ගල භාවය නැති කරගන්න උත්සාහවත් වෙනවා. අපි නෑ කියන අන්තයට යන්න උත්සාහවත් වෙලා තියෙනවා. කෙනෙක් පුද්ගල භාවයේ තුල ඉඳගෙන දුක් විඳිනවා, කෙනෙක් නෑ කියන තැනට යන්න දුක් වෙනවා, දුක් විඳිනවා. දෙන්නම එක නැද්ද? දෙන්නම එකයි. ඒක නිසා තමයි කච්චායනගත සූත්‍රයේදී මේ ඇත කියන එක ඒකාන්තයක්, නැත කියන එක ඒකාන්තයක් කියලා දේශනා කළේ. එතකොට මේ කාරණාව විග්‍රහ කරන්න හොඳ වටිනා සූත්‍රයක් තියෙනවා. සංයුත්ත නිකායේ කන්ද වර්ගයේ එන යමක සූත්‍රය. හැබැයි මට කීප දෙනෙක් කිව්වේ කච්චානගත සූත්‍රය කරන්න කියලා. කච්චානගත සූත්‍රයේ ඇත කියන අන්තය සහ නැත කියන අන්තයම තමයි මේ විස්තර කරන්න යන්නේ. එතකොට මේ ඇත සහ නැත කියන අන්තය හරි සියුම්ම යනවා. දැන් මම ඕගොල්ලොන්ගෙන් ප්‍රශ්නයක් අහනවා. රහතන් වහන්සේ මරණින් මත්තේ ඉන්නවද නැද්ද? රහතන් වහන්සේ මරණින් මත්තේ ඉන්නවද නැද්ද? මොකද හිතෙන්නේ? යමක සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමේ ඉන්න කාලෙදී සරියුත්තරුන් වහන්සේ ජේතවනාරාමේ වැඩ ඉන්නකොට යමක කියන හාමුදුරුවන්ට මිත්‍යා දෘෂ්ටියක් හටගත්තා. ඒ හටගත්ත මිත්‍යා දෘෂ්ටිය තමයි මේ යථා කීනාසෝ බික්ඛු කායස්ස බෙහෙදා උච්චිජ්ජති විනස්සති නොහෝති පරම්මරණ. ක්ෂීණාශ්‍රව භික්ෂුව රහතන් වහන්සේ කායස්ස බේදා මේ කය බිඳිලා ගියාට පස්සේ උච්චිජ්ජති විනස්සති සිඳෙනවා විනාශ වෙනවා නොහෝති පරම්මරණ මරණයෙන් මත්තේ ඇත්තේ නැහැ කියන මෙන්න මේ මිච්ඡා දිට්ඨිය හටගත්තා. මේකට කියනවා ලාමක වූ මිච්ඡා දිට්ඨියක් කියලා. රහතන් වහන්සේ මරණින් මත්තේ උපදින්නේ නැහැ කියලා එතනින් පස්සේ සිඳෙනවා කියලා ලාමක වුණ මිත්‍යා දෘෂ්ටියක් හටගත්තා යමක හාමුදුරුවන්ට. එතකොට දැන් කවුද කියන්නේ රහතන් වහන්සේ මරණින් මත්තේ උපදින්නේ නැහැ කියලා? එතකොට මේක ආරංචි වෙලා අනිත් හාමුදුරුවන්ට හාමුදුරු මේ ලාමක දිට්ඨිය සංසිඳවන්න ගිහිල්ලා අනුශාසනා කළා යමක හාමුදුරුවන්ට. යමක හාමුදුරු පිළිගත්තේ නැහැ. රහතන් වහන්සේ මරණින් මත්තේ උපදින්නේ නැහැමයි කියලා කිව්වා. ඔගොල්ලෝ අද කියනවා වගේ රහතන් වහන්සේ මරණින් මත්තේ උපදින්නේ නැහැමයි කිව්වා. එතකොට කිව්වා එහෙම කියනවා නම් ඒක භාග්‍යතුන් වහන්සේට කරන අභ්‍යක්ඛ්‍යායනයක්. භාග්‍යතුන් වහන්සේ නොකියුව දෙයක් කිව්වා කියලා කරන බරපතල චෝදනාවක්. එහෙම කියන්න එපා කොට පිළිගත්තේ නැහැ. ඊට පස්සේ
ඒ දිට්ඨිය එහෙම ඉන්න නිසා ඒ හාමුදුරු ගිහිලා සරියුත්තරුන් වහන්සේට කිව්වා ස්වාමීනි යමක භික්ෂුවට පාපක මිච්ඡා දිට්ඨියක් හටගෙන තියෙනවා රහතන් වහන්සේ මරණින් මත්තේ සිඳෙනවා විනාශ වෙනවා ඇත්තේ නැහැ කියලා. මේ මිත්‍යා දෘෂ්ටිය අපි ගිහිල්ලා බිඳින්න හැදුවට ඒක පිළිගන්නේ නැහැ. ඊට පස්සේ සරියුත්තරුන් වහන්සේ පින්ඩපාත ගිහිල්ලා දහවල් වරුවේ ටිකක් විවේකයෙන් ඉඳලා හවස් වෙලා වැඩිය යමක හාමුදුරු හම්බෙන්න. යමක හාමුදුරු හම්බෙන්න ගිහිල්ලා යමක හාමුදුරුන්ගෙන් අහනවා "ඇවැත්නි මට අහන්න ලැබුණා ඔබ වහන්සේ මේ මිච්ඡා දිට්ඨියක් ප්‍රකාශ කරනවා මේ පාපක වුණ මිත්‍යා දෘෂ්ටියක් ප්‍රකාශ කරනවා මොකද්ද? රහතන් වහන්සේ මරණින් මත්තේ උපදින්නේ නැහැ කියලා මිච්ඡා දිට්ඨියක් කියනවා. මොකද්ද ඒක කියලා ඇහුවා. ඊට පස්සේ කිව්වා එහෙමයි මට තියෙනවා මම කියන්නේ රහතන් වහන්සේ මරණින් මත්තේ උපදින්නේ නැහැ කියලා. එතකොට සරියුත්තරුන් වහන්සේ අහන ප්‍රශ්නයක් මම ඔබෙන් ප්‍රශ්නයක් අහන්නම් මට උත්තර දෙන්න. මේ රූපේ නිට්ටයද අනිත්‍යද? එතකොට කියනවා අනිත්‍යයි. අනිත්‍ය නම් ඒක දුකද සැපද? දුකයි. යමක් දුකයි නම් පෙරලෙන ස්වභාවයෙන් යුක්ත නම් එය ආත්ම වශයෙන් ගන්න සුදුසුද නැහැ. ඊට පස්සේ වේදනාව සංඥාව සංකාරය මේවත් අනිත්‍යයි දුකයි සහ ආත්ම වශයෙන් ගන්න සුදුසු නැහැ. ඊට පස්සේ අතීත අනාගත පච්චුප්පන්න අජ්ජත්තික බාහිර ඕලාරික සුකුම හීන ප්‍රනීත දුර ළඟ කියන යම් රූපයක් තියෙනවා නම් මේ රූපය සහ වේදනා සංඥා සංකාර විඥාන කියන මේ එකක්වත් පුද්ගලයා වශයෙන් ගන්න සුදුසු නැහැ. එතකොට මෙහෙම දන්න කෙනා රූපේත් කලකිරෙනවා කලකිරලා මිදෙනවා කලකිරලා මිදෙනු කැමති වෙනවා නිබ්බිදා විරජ්‍යති විරාගා විමුච්ඡති නොයලිලා මිදෙනවා. එතකොට නැවත ප්‍රශ්නයක් අහනවා එවත්නි මේ රූපයේ සත්‍යය ඉන්නවද? කෙනෙක් මේ රූපේ කියන එකේ කෙනා ඉන්නවද කියලා අහනවා. ඊට පස්සේ නෑ කියනවා. වේදනා සංඥා සංඛාරයේ කෙනාද කියලා අහනවා. නෑ කියනවා. එතකොට එහෙනම් මේ රූපයෙන් තොරව කෙනා හිටියද? වේදනාවෙන් තොරව, සංඥාවෙන් තොරව, සංඛාරයෙන් තොරව, විඥාණයෙන් තොරව කෙනා හිටියද? ඒත් කියනවා නෑ කියලා. ඊට පස්සේ එහෙනම් ඔබ ඔය කියන්නේ රූපත් නොවුන, වේදනත් නොවුන, සංඥාවත් නොවුන, සංඛාරයත් නොවුන, විඥානයත් නොවුන කෙනෙක් ඉන්නවද එහෙනම්? නෑ. එහෙම නොවුන කෙනෙක් ඇත්තේ නැහැ. එතකොට සරියුත්තරුන් වහන්සේ අහනවා මේ ජීවත් වෙනකොටම පණවන්න කෙනෙක් නැත්තම් ජීවත් වෙනකොටත් පණවන්න කෙනෙක් නැත්තම් මරණින් මත්තේ කෙනෙක් නැහැ කියන්නේ කවුද? දැනුත් කෙනෙක් නැත්තම් නැති කෙනා මැරෙන්නේ කොහොමද? මැරුණට පස්සේ නැහැ කියන්නේ මොකද්ද? එතකොට මේ ලොකු කතාවක් කියනවා මේකෙන්. ඒකෙනුත් අන්තයට ගන්න එපා දැන් කෙනෙක් නැහැ කියලා. මොකද ලෝකෙට ගන්න ලේසිම අන්තය තමයි ඇත සහ නැත කියන අන්ත දෙක. අපි ඉන්නේ රහතන් වහන්සේ කියන පුද්ගල භාවයක් තුළ. හදාගත්ත පුද්ගල භාවය තමයි අපේ මනසේ තියෙන. අපිට රහතන් වහන්සේත් ලෝකේ එක පුද්ගලයෙක්. ඒ පුද්ගලයා තමයි මරණින් මත්තේ නැහැ කියන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ එතනට දර්ශනයක් නෙමෙයි. මෙතන බොහොම සියුම් බොහොම වැදගත් කරුණු කීපයක් තියෙනවා. ඇත සහ නැත කියන අන්ත දෙක විමසනකොට හැම වෙලාවකදීම ඇත කියන අන්තේ කාටත් ප්‍රකටයිනේ නේද? ඒක විස්තර කරන්න ඕනේ නැහැනේ. ලෝකේ තියෙනවා. අපිට තියෙන මේ ඇති බවට හම්බෙන සංඥාව මේ මානසිකාරය තමයි ලෝකේ ඇත කියන අන්තය. ඇත කියන අන්තය නිසා තමයි අපිට හැම වෙලාවකදීම මේ දුක මේ මොහොතේ හදලා දෙන්නේ. ඇයි? තියනවා කියන එක තුළ තමයි විපරිණාම දුක හැම වෙලාවකදීම අපිට හදලා දෙන්නේ. ඇති දේ වෙනස් වෙනවා. තියෙන දෙයටද තණ්හා කරන්නේ නැති දෙයටද?
ලෝකේ තියෙන දෙයට. එතකොට ඇත කියන අන්තය තුල තමයි තණ්හාව ලෝකේ හැමදාම පණවන්න පුළුවන්කම තියෙන්නේ. තියනවා කියන බවට අපි ඇති දෙයට තණ්හා කරන්නේ. එතකොට ඒ තියෙන දෙයට තණ්හා කරනකොට අපිට හැම වෙලාවකදීම තියෙන දේ නිසා තමයි ජීවිතේ දුක කියන දේත් ඉන්නේ. ඇත කියන අන්තය තුල. ඔළුවේ කැක්කුම විඳිනවා. දැන් ඔළුවේ කැක්කුම තියෙනවා. හැබැයි ඔළුවේ කැක්කුමක් විඳින අපිට වැඩිපුර මේක කායික දුකද විඳින්නේ මානසික දුකද? වැඩිපුර විඳින්නේ මානසික දුක. ඇයි? මේ මොහොතේ මේ ක්ෂණේ ස්පර්ශ ප්‍රත්‍යයෙන් හැදෙන වේදනාවකින් ඔළුවේ කැක්කුම අපිට හැදෙනකොට පැයක් තිස්සේ මට ඔළුව රිදෙනවා කියලා පැයක් තිස්සේ ඇති වේදනාව විඳින්නේ කවුද? පැයක ඉඳන් ඔළුවේ කැක්කුම සතියක ඉඳන් උණ විඳින්නේ කවුද? එතකොට මේ මොහොතේ ලැබෙන වේදනාවයි විඳින්නේ. නමුත් පැයක ඉඳන් ඇති ඔළුවේ කැක්කුමයි අපිට දැනෙන්නේ. අපි විඳින්නේ. එතකොට ඇත්තටම දැනෙන්නේ දැන් මේ මොහොතේ මේ අවස්ථාව විතරයි. නමුත් හිතෙන් ගෙනල්ලා දෙන දේ මුළු දවසම හරි පැයම හරි මට ඔළුවේ කැක්කුමයි. ඇයි? වේදනාව නිට්ටයයි. වේදනාව හැම වෙලාවකදීම නිට්ටයයි. රූපය නිට්ටයයි. නිට්ටය බව තුල තමයි අපිට හැමදාම සැපේ බලාපොරොත්තු වෙන්නේ දුක ලබන්නේ. සැපේ බලාපොරොත්තු වීම සහ දුක ලබන්නේ ජීවිතයේ හැමදාම නිට්ටය සංකල්පයේ තුල ඇත කියන අන්තය තුල. වර්තමාන මොහොතේ ඇහැට ගැටෙන්නේ එක රූපයක්. ඒ රූපේ ගැටෙන මොහොතේදී දුක හදාගන්න තැන එන්නේ අතීතාන්තයත් එක්ක සසඳලා බලලා. මම හිතනවා පහුගිය ධර්මදේශනාවේදී මම මතක් කළා කරුණා උදාහරණ කතාවක් අර පොඩි හාමුදුරු කෙනෙක් ගෙදර ගිහපු කතාවක්. මතක ඇති ගන්න. පොඩි හාමුදුරු කෙනෙක් ගෙදර බලන්න ගිහිල්ලා අර අවුරුදු 5කට විතර පස්සේ ගෙදර ගියාට පස්සේ ඒ තිබුණු ගෙදර නෑ කිව්වා. ගේ කියන එක පිළිගන්නේ නෑ එයාගේ ගෙදර කියලා. බැහැලා යනකම් එයා පිළිගත්තේ නැහැ. ඇයි දැන් ගේ වෙනස් වෙලා එයා අවුරුදු 5ක් විතර ගෙදර ගියේ නෑ සේනාසනේමයි හිටියේ. ඉතින් එයා සේනාසනේ ජීවත් වුණේ අවුරුදු 5කට කලින් තිබ්බ ගෙදරට එක්ක ජීවත් වුණේ. දැන් ගිහිල්ලා බලනකොට එළියෙන් එන අරමුණ ගැලපෙන්නේ නැහැ හිතේ තියෙන සංකාර නිමිත්තට. එතකොට කියනවා කෝ ගේ නෑ මේ වෙන ගයක්. දැන් ගේ අලුත් වෙලා කියලා සංකාරය ආපු නිසා හොඳයි. නැතිනම් කෙලස් ටික අප්ඩේට් උනේ ගේ අලුත් වෙලා කියන පැත්තට නිසා හොඳයි. ඔය ගෙදරම කැඩුලා කියලා ආවනම් ගේ කඩාගෙන වැටිලා කියන එකකින් ආවනම් තමන්ගේ මනසේ තිබුණ ගේ හිතේ තිබුණ තමන් කැමති වුණ ආශ්‍රය කළ ගේ කඩාගෙන වැටුණ කියන එක ආවනම් ඒ පැත්තෙන් ඒ රූපායතනයේට මෙහි ඇති කරගන්න තිබුණු සංකාරය මේ කඩාගෙන වැටුණ ගේ කියනකොට දැන් ඔන්න gedara කඩාගෙන වැටීමේ දුක විඳින්න බෑද කෙනාට? විඳින්න පුළුවන්. ඔක්කොම ආවා කියලා හිතාගෙන මම උදාහරණ කතාව කියන්නේ තේරෙනව නේද කියන කාරණේ. හැම වෙලාවකදීම අපි ගලපන්නේ අපේ හිතේ තියෙන දෙයට. එතකොට ජරා දුකත් ඒ විදිහටමයි. අපිට ජීවිතේ හම්බෙනව හොඳට ඉන්න කෙනෙක්. අපි හොඳට ඉන්න කෙනාටයි කැමති, ඒ කෙනාටයි ආදරය කරන්නේ. එතකොට දැන් ආදරය කරන රූපේ තියෙනවා හැමදාම. පුංචි කාලේ ඉඳලා අපිව ආදරෙන් බලාගත්ත අම්මා කියන රූපය අපිට එළියෙන් හම්බෙනවා. දැන් මෙහෙන් අනාත්ම වර්ණ සටහනක් ඇස් හමුවට එනකොට ආලෝකයක් ඇහැට පතිත වෙනකොට ආලෝකයේ අම්මා හිටියේ නැහැ, රූපේ අම්මා හිටියේ නැහැ. ඇහැ දන්නේ නැහැ අම්මා කියලා, ආලෝකේ දන්නේ නැහැ මම අම්මයි කියලා. නමුත් ඒ නිමිත්ත ඇති තැනක අපේ හිතෙන් උපද්දනවා අම්මා කියන නිමිත්ත. අපහු මම මේ මුල ඉඳලා කියන්නේ එදා කියපු කාරණා ටිකත් එක්ක.
එතකොට මුල ඉඳලා ඒ කියන්නේ හැම වෙලාවකදීම අම්මා කියන නිමිත්ත මෙහින් උපද්දනවා කියන එක තුල දකින්න කරුණු දෙකක් තියෙනවා. අපි දැක්ව සංඛාරයේ අර්ථ දෙකක් තියෙනවා. මොකද්ද සංඛාරයේ අර්ථ දෙක? මෙහෙන් ඇහැ බිඳිලා ආලෝකයක් පේනකොට ඇහැ බිඳුනවා කියන එක කවුරුත් දන්නවනේ. ඇහැ කියලා කියන්නේ මේ ඇහැ නෙමෙයි චක්කු ප්‍රසාදේ කියන මට්ටම. අපිට තියෙන ඇහැ රූපායතනේ නිමිත්ත. අපි දැකපු රූපයක් තුලනේ අපිට ඇහැ මතක. කණ්ණාඩි ඉස්සරහට ගිහිල්ලා ඇහැ දකින්නේ ඒක ඇහැ කියලා අපි පෙන්වන්නේ ඒක රූපයක්. ඒ තියෙන්නේ ඇහැ වුණොත් කණ්ණාඩියේ පැත්තෙන් කාටවත් පුළුවන් මෙහෙ බලන්න. කණ්ණාඩියේ ඉඳලා මෙහෙ බලන්න බෑනේ නේ. මෙහෙ ඉඳලා එහෙ බලන්න. එතකොට ඒ තියෙන්නේ ඇහැ නම් ඒ බලන්නේ මොකෙන්ද ඇහැ? ඒ බලන බවටයි ඇහැ කිව්වේ. මිසක ඒ තියෙන රූපේ නෙමෙයි ඇහැ. කලුවරේ ගියොත් අපිට කණ්ණාඩියේ ඇහැ පේන්නේ නැහැ. පේන්නේ නැති නිසා අපි කණ්ණාඩියට ටෝච් එක ගහලා බලන්නේ නැහැ. අපි මූණ එළිය කරගන්නයි දාගන්නේ. එතකොට මෙහෙට පතිත වෙලා එන ආලෝකය තමයි අපි නැවත දැනගන්නේ. එතකොට ඒ ආලෝකයේ පතිත කරගන්න බව තමයි හැම වෙලාවකදීම ඇහැ කියලා කතා කරේ. අපි කිව්ව එකට දෙන්න පුළුවන් රළුම උදාහරණයක් විදිහට කිව්වේ මොකද්ද? කැමරාවේ අර රීල් එක දාන කැමරාවේ තියෙන නෙගටිව් එක වගේ කියලා. නෙගටිව් පටියට පුළුවන් එක ෆොටෝ එකක් ගහන්න ආලෝකයට සංවේදී ආලෝකයට බිඳෙනවා. ඒකනේ එළියට ඇද්දොත් ඒක පිච්චෙනවා කියලා කියන කළු පාට වෙලා යන්නේ. එතකොට මේ ආලෝකයට බිඳෙනවා, බිඳෙන බව තමයි ඒකේ ස්වභාවය. ඒ වගේමයි ප්‍රසාද ස්වභාවය ආලෝකයට සංවේදී ආලෝකයට බිඳෙනවා. එතකොට ඔය ඇහැට පතිත වුණේ ආලෝකයක්, ආලෝකෙ දන්නේ නැහැ මම අම්මා කියලා. ඇහැ දන්නේ නැහැ නෙගටිව් එක වගේ තියෙන ඇහැ දන්නේ නැහැ මේ ආවේ අම්මයි කියලා. ඇහැ දන්නේත් නැති තැන, රූපේ දන්නේත් නැති තැන මේ හිතට පුළුවන්කම තියෙන්නේ ඇහැ ගැන දැනගන්න දේ කරන්න. ඒ හිත දන්නේත් නැහැ අම්මයි කියලා. මේ තුන්දෙනාගෙන් එකතු කරපු ධර්මතාවයට අපි හිතෙන් හිතනවා. මම කියන්නේ කුණු ගොඩ අවුස්සනවා. රැස් කරගත්ත දේ අවුස්සනවා. ආශ්‍රව ටික අවුස්සනවා. අවුස්සල බලනවා මේ විදිහේ දෙයක් තියෙන්නේ මොකේද? එතකොට අපිට මතක් කරගන්න තියෙනවා නම් යම් නිමිත්තක් ඒ නිමිති ටික තමයි ටක් ගාලා සිහිපත් කරගන්න තියෙන්නේ. දැන් ආපු ටික ඉතුරු නැතුව නිරුද්ධ වෙලා නැද්ද මේ සිහිපත් කරන මොහොත වෙනකොට? ඒ ඇහැ බිඳිලා ඉවරයි. ඒ එළිය එක දිගටම මාව දැනගන්නකම් මේක තියාගන්න ඕනේ කියලා එළියට අදහසක් ඇත්තෙත් නැහැ. ඒකත් එතනින් ඉවරයි. ඉවර වුණු තැනක අපි මෙහි ඇති කරගන්න ටික තමයි හැම වෙලාවකදීම මෙහි හිතනකම වෙනකොටත් ඒ ටික ඉවරයි. මෙහි හිතලා මෙහි ඇති දෙයි දැනගන්නේ ඔන්න මෙහෙන් ගෙනල්ලා දෙනවා ආදරණීය අම්මා, පුංචි කාලේ ඉඳලා තමන් හදාගත්ත අම්මා. ඒ හදාගත්ත අම්මා කියලා මෙහි උපද්දපු ගතිය තිබුණානේ. ඒක තේරුණාද? හිතේ රැස් කරගත්ත උපද්දපු ගතිය තිබුණා. ඒ රැස් කරගත්ත උපද්දන ගතියට කියනවා සංඛාරයේ ඔන්න එක අර්ථයක්. කුණු ගොඩේ තියෙන එක වැඩක් තමයි කුණු ගොඩෙන් අවුස්සලා ගන්න එක. ඔන්න එක වැඩක්. ඊට පස්සේ හිතනවා මේ අම්මා තමයි මේ දැන් එළියේ පෙනුනේ. ඒ හිතින්ම හිතන්නේ මේ අම්මා තමයි මේ එළියේ පෙනුනේ. අම්මා කියන දේ මෙහින් උපද්දගත්තා. උපද්දපු අම්මා එළියේ ඉන්නවා කියලා හිතුවා. ඒකල ඒ ඉන්න අම්මව ආයෙ රැස් කරගත්තා. ඉන්න අම්මව ආයෙ රැස් කරගත්තා. එතකොට ඔන්න සංඛාරයේ අර්ථ දෙක පැහැදිලිද? එකක් අම්මා උපද්දනකම, අනිත් එක උපද්දපු අම්මව රැස් කරගන්න එක. අම්මා උපද්දන එක සහ උපද්දපු අම්මව රැස් කරගන්න එක කියලා අර්ථ දෙකක් තියෙනවා. එතකොට හැම වෙලාවකදීම දැන්
මෙහින් අම්මා මතක් කරනවා මෙහින් අම්මා මතක් කරගන්න එක විතර නම් තියෙන්නේ අපිට දුක් විඳින්න ඕනේ නැහැ කවදා. අම්මා මැරෙන දුක විඳින්න ඕනේ නැහැ. ඇයි මෙහින් ඇති බවට ගෙනල්ලා දෙනවා? මෙහි තියෙන දේ රැස් කරගන්නකොට තමයි දුක එන්නේ. ඇයි මෙහි ඉන්න අම්මට දැන් මේ ආපු සංඥාව ගැලපෙන්නේ නැහැ. මේ සංඥාවට අපි ආශ්‍රව ටිකෙන් බැඳලා තියෙනවා ලෙඩ වෙලා කියලා. දැන් ඔන්න ඉන්න අම්මා ලෙඩ වෙලා අපිට. අච්චර හොඳට හිටපු අපිව ආදරෙන් බලාගත්ත අම්මා ලෙඩ වෙලා හම්බෙනවා. දැන් ලෙඩවීමේ දුක හදාගත්තේ Taman තුල නෙමෙයිද? ලෙඩවීමේ දුක හදාගත්තේ Taman තුල. එතකොට මරණ දුක හදාගන්නෙත් ওই විදිහට නෙමෙයිද? අපි හිතන්නේ අම්මා මැරුණු නිසායි අපිට දුක කියලා. ඇත්තටම දුක අම්මා මැරුණු නිසාද නැත්නම් අම්මා මැරුණා කියලා හිතාගත්ත නිසාද? හිතාගත්ත නිසායි දුක එන්නේ. ඔගොල්ලොන්ගේ ළඟම ඥාතිවරයෙක් මැරුණා කියලා දැන් පණිවිඩයක් ආවොත් ඔගොල්ලොන්ට දැන් දුක එනවා. නමුත් සමහර විට ඒ කෙනා මැරිලා තියෙන්නේ මීට පැය ගානකට කලින්. මැරුණ සැනින් ඕගොල්ලන්ට දුක ආවද? ඒ කියන්නේ මැරීම නිසා නෙමෙයි දුක ආවේ. ඕගොල්ලෝ මැරුණා කියලා මෙහි හිතා ගන්න කම නිසා. මෙහි රැස් කරගත්ත දෙයට පහරක් වදිනවා. ඒකයි ඕගොල්ලන්ට මේ දුක ආවේ ජීවිතේට. එතකොට හැම වෙලාවකදීම ඔන්න ඔය සංඛාරයේ අර්ථ දෙක නිසා තමයි අපි ඇත කියන අන්ති ජීවත් වෙන්නේ සහ දුක් විඳින්නේ. ඉන්න දරුවා ලෙඩ වෙන දුක, ඉන්න අම්මා මැරෙන ලෙඩ වෙන දුක, ඉන්න යාළුවෝ නැති වෙන යාළු මිත්‍රයෝ නැති වෙන දුක, තියෙන රස්සාව නැති වෙන දුක, තියෙන සල්ලි මිල මුදල් නැති වෙන දුක, ගෙවල් දොරවල් නැති වෙන දුක, මේ තියෙන ලෝකේ දාලා යන්න වෙන කම. මේ හැමදේම අපිට විඳින්න වෙන්නේ ඇති බව නිසා නෙමෙයිද? ඇත කියන අන්තෙත් එක්ක. අතීත අන්තේ නිතරම අපි තලු මරන්නේ. ඒ ඇති දේ විපරිණාම වෙනකොට වෙනස් වෙනකොට ජීවිතේට දුක එනවා. ඒක නතර කරන්න බෑ අපිට. ඒක නතර කරන්න නම් අපිට තියෙන එකම ක්‍රමය තමයි ඔය ඇත කියන අන්තෙන් මිදෙන එක. ඒ ඇත කියන අන්තෙන් මිදෙන්න ගිහිල්ලා කෙනෙක් එයා වැටෙනවා නැත කියන අන්තෙට. ඇත කියන අන්තයෙන් මිදෙන්න ගිහිල්ලා එයා වැටෙනවා නැත කියන අන්තෙට. මොකටද නැත කියන්නේ? විමසලා බලනවා මෙතන කෙනෙක් පුද්ගලයෙක් නෑ. කෙස්ලොම් නියද සම්මස්නහර ධර්මතා ටිකක් තියෙන කෙනෙක් පුද්ගලයෙක් නෑ. එතකොට කෙනෙක් පුද්ගලයෙක් නෑ කියන එක නැත කියන අන්තෙට ගිහිල්ලා. හැබැයි ඇත කියන දුකෙන් මිදෙන්න පුළුවන්. හැබැයි නැත කියන එක නිසා හදන දෙයින් මිදෙන්න බෑ. ඒක නිසා අපිට ඔය ඇත කියන අන්තය සහ නැත කියන අන්ත දෙකෙන් එකක ඉන්න පුළුවන්. අද ගොඩක් වෙලාවට ඕගොල්ලන්ට ඇහෙනවා ඇති ලෝකෙ තුල කතා කරන කාරණා ටික. නිස්සත්ත්ව නිජීවෝ ශුන්‍යෝ. නිස්සත්ත්ව නිජීවෝ ශුන්‍යෝ කියලා කතා කරන කාරණා ටිකක් ඇහෙනවා ඇති. එතකොට සත්‍යයක් නැහැ, පුද්ගලයෙක් නැහැ, පරම ශුන්‍යතාවයක් තියෙනවා. දැන් ඇත්තටම සත්වයේ පුද්ගලයෙක් නැති ස්වභාවයක් ගැන කතා කරන්න යනකොට දැන් සත්වයක් නැහැ කියන එක නැත කියන අන්තය තුල නෙමෙයිද ඔය ගන්න යන්නේ. හැම වෙලාවකදීම නැහැ කියන අන්තයට යනකොට නැහැ කියන අන්තයේ තියෙන ලක්ෂණය තමයි මේ ධහම තුල උනත් නැත කියන අන්තය කතා කරන්න යනවා නම් එයා ඉන්නේ සාස්වත උච්ඡේදයේ තුල. කවුරුත් නැති වෙලාවක ඕගොල්ලෝ මේ ශාලාවට ඇවිල්ලා බලලා කියනවා ශාලාවේ කවුරුත් නැහැ කියලා. ඇත්තටම කවුරුත් නැද්ද? එක්කෙනෙක් ඉන්නවා. කවුරුත් නැත්තම් කොහොමද Taman කවුරුත් නැහැ කියලා දන්නේ? දන්න කෙනා කවුරුත් නැහැ කියලා කිව්වේ කවුද? එයා එතන හිටපු නිසා නෙමෙයිද? එතකොට එයා ඉඳලානේ එතන. එතකොට කෙනෙක් නැහැ කියනවා. නිස්සත්ත්ව සත්වයක් නැහැ කියනවා, පුද්ගලයෙක් නැහැ කියනවා, ශුන්‍යයි කියනවා. එතකොට මේ කියන්නේ සත්වයක් නැහැ කියන සත්‍යය කෙනා ඉඳලා තියෙනවා. ජීවයක් නැහැ කියන කෙනා ඉඳලා තියෙනවා. ශුන්‍යයි කියන කෙනා
ඉඳලා තියෙනවා. ඔතනින් නෙමෙයි නිස්සත්ත්ව නිජීවෝ ශුන්‍යෝ කියන එක පනවන්නේ. නිස්සත්ත්ව නිජීවෝ ශුන්‍යෝ කියන ධර්මතාවයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ, බුදුරජාණන් වහන්සේ පනවන්නේ ඔය අර්ථ සම්පාදනය සඳහා නෙමෙයි. ඕකට කියන්නේ සාස්වත උච්ඡේදය කියලා. ඇති බව තුල විඳින නැති බව. ඉන්න කෙනාව පේන්නේ නැති නිසා අනිත් ඔක්කොම නැහැ කියලා කියනවා. ඒකට කියනවා සාස්වත උච්ඡේදයි කියලා. කෙනා ඉඳලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ නිස්සත්ත්ව නිජීවෝ ශුන්‍යෝ කියන එකෙන් සත්පුද්ගල වශයෙන් පනවන්න තැනක් නැති නිසා. ඒකේ එන්න තියෙන්නේ ලොකු ප්‍රඥාවකින්, ලොකු නුවණකින්, ලොකු ඥාන දර්ශනයකින්. ඒ ඥාන දර්ශනය ගන්න තමයි මේ සරියුත්තරුන් වහන්සේ ඒකට උත්තර දෙන්න යන්නේ නැතුව ප්‍රශ්න ටිකක් අහන්නේ. ඇහැ කියන එක නිට්ටයද අනිත්‍යද? ඇහැ කියන එක අනිත්‍යයි. අනිත්‍යයි කියන්නේ අපි එදා කතා කළා, මේ කියන්නේ තියෙන ඇහැ නැති වෙලා යන කතාව නෙමෙයි. තියෙන ඇහැක් අපිට තියෙන්න බෑ. අපිට ඇහැ කිව්වේ අහුත්වා සම්භූතං මුත්වා නභවිසති. අපිට ඇහැ ගැන දැනගෙන ඉන්න වෙනවා. ඇහැ කියන්නේ මොකද්ද කියන තැන. පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නැති වෙන තැනකට තමයි මේ ඇහැ කියන්නේ කියන එක අපිට දැනගෙන ඉන්න වෙනවා. එතකොට දැනගෙන ඉන්න වෙනකොට ඔන්න පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නැති වෙන ඇහැ, මේ ප්‍රසාද මට්ටමේ ඇහැ කියන එක අපිට දැනගෙන ඉන්න වෙනවා. දැන් ඕකෙදී ඕගොල්ලන්ට හිතෙන්න පුළුවන් මේ ඔක්කොම දැනගන්න ඕනේද මේකෙන් මිදෙන්න කියලා. නෑ, මේ ඔක්කොම දැනගන්න අවශ්‍ය නෑ. මේ ඔක්කොගෙන් මෙන්න අවබෝධය තිබ්බනම් ඒ හොඳටම ප්‍රමාණවත්. මේ ඔක්කොම ඉගෙන ගන්න ඕනේ කියලා පාඩම් ඉගෙන ගන්න අවශ්‍ය නෑ. නමුත් අවබෝධය තියෙන්න ඕනේ. මොකද මේ ටික කියලා දෙන්න ගියාම කෙනෙක් අහන ප්‍රශ්නයක් තමයි, කෙනෙකුට ඇති වෙන දෙයක් තමයි, සුනීත සෝපාකලා නිවන් දැක්කේ, රජුමාල්ලා නිවන් දැක්කේ, චුල්ලපන්තක හාමුදුරුවෝ නිවන් දැක්කේ ඕවා ඔක්කොම ඉගෙනගෙනද කියලා. නෑ, ඒගොල්ලන්ට තිබුණා සමාජයෙන් සංස්කෘතියෙන් ආපු දේකුත් තිබුණා. දැන් ඕගොල්ලන්ට සංස්කෘතියෙන් ආපු දෙයක් තියෙනවා. තියෙන දේ නිසා අපි පන්සිල් පද පහ සමාදන් වෙලා බණ අහනවා කියන එක 아무තු දෙයක් නෙමෙයි. නමුත් මෙතනට අලුතෙන්ම ආවොත් මේ රටේ විදේශිකේ එයාට පන්සිල් සමාදන් වෙන්න ඕනේ කිව්වම එයා අහයි මොකද්ද පන්සිල් සමාදන් වෙන්නේ? ඇයි පන්සිල් සමාදන් වෙන්නේ කියලා. මොකද එයාට සංස්කෘතියෙන් ඒ දේ හම්බෙලා නැහැ. ඒ කාලේ ඉන්දියාවේ තුල සංස්කෘතියෙන් ආපු ටිකකුත් තිබුණා ඒ හැමෝටම. මොකද ආධ්‍යාත්මික ගවේෂණය කළ පිරිසක් හිටියේ යුගයම. ශාස්ත්‍රවරු හිටිය බුදුරජාණන් වහන්සේ පහළ වෙනකොට මම බුදුයි කියලා කියාගත්ත ප්‍රධාන ශාස්ත්‍රවරු 6 දෙනෙක් හිටියා. මහා ශ්‍රාවකයෝ හිටපු පිරිස්. බුදුරජාණන් වහන්සේගේ නිත්‍ය ශ්‍රාවක පිරිස 500යි. නිකම් පැත්තකේ ඉන්න නිගණ්ඨයෙක්ගේ ශ්‍රාවකයෝ සමහර විට 3000යි. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක පිරිස 500යි. ඒ වගේ මට්ටමක තිබුණේ. එතකොට හැම වෙලාවකදීම ඒ අයට ආපු දෙයක් තිබුණා. ඒක නිසා අමුතුවෙන් ඒගොල්ලන්ට උගන්වන්න වෙන දෙයක් තිබුණේ නැහැ. විදේශිකයෙක් ආවොත් එයාට අපිට උගන්වන්න වෙනවනේ පන්සිල් පද පහ කියන්නේ මොකද්ද? තුනුරුවන් කියන්නේ මොකද්ද? අපිට ඒ ටිකත් උගන්වන්න වෙනවා. ඒක නිසා ඕගොල්ලන්ට අද ඉගෙන ගන්න වෙන ටිකක් තියෙනවා. ඇයි අපි ඉන්නේ භෞතිකයේම පත පදනම් වෙච්ච ලෝකයක. ආධ්‍යාත්මික ගවේෂණය කරන පුරුදු වෙන්නේ අපි මේ දැන්. ඒක නිසා ඇහැ කියන තැන කතා කරනකොට ඒ අයට ඇහැ කියන තැන ගැන හොඳ දැනුමක් තිබුණා. ඒ වගේම තව විශේෂ කාරණයක්, මේ සූත්‍රයේ මෙහෙම කිව්වට මේ ටික විතරක් නෙමෙයි කතා කරපු ටික. මේ සූත්‍රයේ සංග්‍රහය. අපි ගියසරේ කතා කරපු දේශනාව කෙටියෙන්ම සංග්‍රහ කරන්න උනොත් ඕගොල්ලන්ට කොහොමද සංග්‍රහ කරන්න වෙන්නේ? අපි දුකයි සමුදයයි නිරෝධයයි මාර්ගයයි කතා කළා. දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය, මාර්ග සත්‍ය කතා කළා. ඔය අංග 8 කතා කළා. ඔන්න අපි මුළු සූත්‍රේම ඔච්චරයි. මුළු කතා කරේම එදා දවසේ ඔච්චරයි. දැන් ඒ කිව්වා කියලා අපිට ඕක කියන්නේ විනාඩි 5ක් ගියේ නෑනේ. නමුත් අපිට එදා පැය දෙකකට වැඩි ගියානේ ඔය ටික කතා කරන්න.
නමුත් අපි කතා කරලා තියෙන්නේ ඔච්චරයි. ඒ වගේ මේ සූත්‍රයේ සංග්‍රහ කරලා තියෙන්නේ බොහොම සුළු ප්‍රමාණයයි. නමුත් ඊට වැඩිය වැඩිතරම ප්‍රමාණයක් සාකච්ඡා කළා. එතකොට මේ නිවන කියන එක බොහොම සරලව ගන්න පුළුවන් සංකල්පයක් නෙමෙයි. එතකොට ඇහැ කියන තැන නිට්ටයද අනිත්‍යද කියලා අහනකොට අපිට නුවණක් තියෙන්න ඕනේ ඇහැ කියන එක ගැන. මොකද්ද ඇහැ අනිත්‍යයි කියන්නේ? ඇහැ අනිත්‍යයි කියනකොට ඔබ ගන්න එපා මේ තියෙන ඇහැ අනිත්‍යයි කියලා. තියෙන ඇහි අනිත්‍ය බැලුවට වැඩක් නැහැ. මේ තියෙන ඇහැ තිබිලා ඉවරනේ. ඒකේ අනිත්‍ය බැලුවා කියලා වැඩක් තියෙයිද? මේ ඇහැ වයසට යනකොට නැති වෙලා යනවා පොළොවට පස් වෙනවා කියලා දැක්ක කියලා වැඩක්ද? ඔගොල්ලන්ට දැන් තණ්හාව නැති වෙන්න පුළුවන්. හැබැයි ඇහැ උපද්දන්න තියෙන නිකාන්ති තණ්හාව නැති වෙන්නේ නෑ. සමුදේ සත්‍ය කියන එක නැති වෙන්නේ නෑ. සමුදේ නැති කරගන්න පුළුවන්. මේ තියෙන ඇහැට තියෙන තණ්හාව නැති කරගන්න පුළුවන්. හැබැයි නිකාන්ති තණ්හා කියන එක ඒ කියන්නේ ඇහැ ඇති කරගන්නේ එළියේ තියෙන රූපෙට තණ්හා කරනවා කියන ගතිය නැති වෙන්නේ නෑ. ඒක තියෙනවා. අපි කවුරුත් ඇහැට වැඩිය තණ්හා කළේ රූප පෙනෙන බවටනේ. මේක ඕනේ උනේ නෑ අපිට. අපිට ඕනේ උනේ රූප බලන්න නෙමෙයිද? අපිට ඕනේ උනේ ඇහැ තියාගන්න නෙමෙයි රූප බලන්න. මේක නැතුව හරි කමක් නෑ පේනවනම්. ඒක නිසා අපිට ඕනේ උනේ රූපේ ඇහැ නෙමෙයි. ඇහැ නිට්ටයද අනිත්‍යද කියලා අහන්නේ හැම වෙලාවකදීම මේ ඇහැ පැත්තෙන් මේක පවතින දෙයක් නෙමෙයි. ඒක මේ මොහොතේ ඉපදිලා මේ මොහොතේ නිරුද්ධ වෙන ධර්මයක් හැටියට අපිට හම්බෙන්න ඕනේ. රූපයත් එක්කම ඇහැ ඉපදුනා, ඇහත් එක්කම රූපය ඉපදුනා. මේ දෙන්නම එකට නිරුද්ධ වුණා. ඇහැ නැත්තම් රූපය ගැන දැනගන්න පුළුවන්ද? නෑ. රූපේ නැත්තම් ඇහැ ගැන දැනගන්න පුළුවන්ද? රූප පෙනෙන බවටනේ ඇහැ කියලා කියන්නේ. ඔබට හිතෙන්න පුළුවන් මේ එක දිගට තියෙන රූපේ ගැන කතා කරනවා කියලා. නෑ, මේ එක දිගට තියෙන රූපේ ගැන නෙමෙයි කතා කරන්නේ. මේ එක දිගට තියෙන කෙනා අපිට අවිද්‍යාවෙන් හදලා දෙන දේ. මේ මොහොතේ ෆොටෝ එකක් ගැහුවොත් හෙට පෙන්නුවොත් ඒ ගහපු ෆොටෝ එක මේ ඉන්නේ මම කියලා කියන්නේ නැති වෙයිද? නොකියුවත් බලන්නේ නැති වෙයිද තමනුත් මේකේ ඉන්නවද කියලා බලනවා. එතකොට තමන්ව දකි. හැබැයි ඒ ඉන්නේ තමන් නම් ඒ බලන්නේ කවුද ඒ වෙලාවේදී? ෆොටෝ එකේ ඉන්නේ තමන් නම් ඒ වෙලාවේ ඒක බලන්නේ කවුද? බලන්නේත් මම. ඒ මමද ඇත්ත මම? ෆොටෝ එකේ ඉන්න මමද ඇත්ත මම? දැන් ෆොටෝ එකේ ඉන්න මම බොරු මම වෙලා බලන මම ඇත්ත මම වෙලා. එතකොට මේ පුද්ගලයා ඉන්නවා කියලා ඇත්ත කියපු මොහොතේ නෙමෙයි මේ ෆොටෝ එක ඔබට පෙන්වන්නේ. තිබුණේ මේ මොහොත නෙමෙයිද ෆොටෝ එක ගැහුවේ. මේ මොහොතේ ඒ මම නැති බව තිබුණේ මේ මොහොතේ නෙමෙයිද? ඒක තිබුණෙත් මේ මොහොතේ. ඒ ෆොටෝ එක බලන මොහොතත් ෆොටෝ එකක් ගහලා පහුවදාට පෙන්වනවා. එතකොට කියයි අර දෙකේම මම නෑ හැබැයි මෙතන මම ඉන්නවා කියලා. එතකොට දැන් හැම වෙලාවකදීම අපිට ඔය මමත්වය හදලා තියෙන්නේ පුද්ගල බවත් එක්ක කියන එක තේරෙනවද? මේ පවතින නිත්‍ය සංඥාව තුල කියන එක තේරෙනවද? මේ මොහොතක තප්පරයට කලින් මම හිටියා කියලා හිතට දෙන සංකල්පයත් එක්ක තමයි මේ දැනුත් මම ඉන්නවා කියන එක නියෝජනය කරන්නේ. නමුත් ගියපු තප්පරේ දැන් තියනවද? නෑ, ඒක ඉතුරු නැතුවම නැති වෙච්ච දේ. නැති දේ නෙමෙයිද ඇති හැටියට හිතින් ඔසවසෝ මේ දෙන්නේ? ඒ දෙන දේ නිසා නෙමෙයිද අපි ඉන්න කෙනා ගැන කතා කරන්නේ? නැති දේ ඇති හැටියට අරගෙනයි අපි ඉන්න කෙනා ගැන කතා කරන්නේ. ඒක ඉතුරු නැතුවම නැති වෙලා ගියපු දේ. ඒ නැති වෙච්ච දේ තමයි ඇති හැටියට හිත අපි කතා කරන්නේ. මේ මොහොතේ එන ධර්මතාවයක් නොදන්නාකම නිසා ඇති හැටියට මතක් කරනවා. ස්කන්ධ ටික කියලා කියන්නේ හැම වෙලාවකදීම පිරිසිදු අවස්ථාව, පිරිසිදු මට්ටම. අපිට කච්චානගත සූත්‍රයේ සෑහෙන කතා කරන්න වෙන කාරණාවක්. මම හිතන්නේ මෙහි අපිට දේශන 3ක් විතර තියෙනවා. අපිට පුළුවන් තරමක් මේක පැහැදිලි කරගන්න. එතකොට දැන් හැම වෙලාවකදීම අපි කිව්වොත්
බිත්තියක යම් පාට ටිකක් ගන්නවා. පාට ටික ගාපු තැනක අපිට පෙනෙනවා ගහක්. අපිට පෙනෙන්නේ ගහ. ගහට එහැයින් තිබුණ ඇත්ත පාට ටික. පාට ටිකටත් එහැයින් තිබුණ ඇත්ත බිත්තිය. අවස්ථා තුනක තියෙනවා. ගහ, පාට ටික සහ බිත්තිය. හැම වෙලාවකදීම බිත්තිය වගේ තමයි අපේ ජීවිතයේ වුණ ස්කන්ධ ටික. ඇහැ රූප චක්කු විඥාන කියන ජීවිතයේ වුණ ස්කන්ධ ටික. අපි කවදාවත් ඒක දන්නේ නැහැ. දැනගන්නත් බෑ. හරියට ඕගොල්ලෝ හිටගෙන ඉන්න තැන දකින්න බෑ වගේ. ඉඳගෙන ඉන්න තැන දකින්න බෑ වගේ. ඉඳගෙන ඉන්න තැන හිටගෙන ඉන්න තැන දකින්න නම් ඕගොල්ලොන්ට නුවණින් මිසක වෙන විදිහකට බෑ. අයින් වෙලා පෙන්නයි මෙන්න හිටගෙන හිටපු තැන කියලා. හැබැයි හිටගෙන හිටපු තැන මිසක ඒ හිටගෙන ඉන්න තැන නෙමෙයි. හිටගෙන ඉන්න තැන ගැන ඕගොල්ලන්ට දැනගන්න වෙන්නේ නුවණකින්. ඒ වගේ ජීවිතයේ වුණ ස්කන්ධ ටික ඕගොල්ලන්ට දැනගන්න වෙන්නේ නැහැ. ඇයි ඒක ජීවිතය කියන බවට වැය වෙලා ඉවර නිසා. ඕගොල්ලෝ ජීවිතය නැමැති මේ ස්කන්ධ ටිකේ ගාන පේන්ට් එක අනුවයි ගහ විඳින්නේ අද. ස්කන්ධ ටික ඇති තැනක හදාගත්ත උපාදානස්කන්ධයක්. හැබැයි උපාදානස්කන්ධයක් නෙමෙයි ඔයගොල්ලෝ විඳින්නේ, අම්මව විඳින්නේ. ගහ විඳින්නේ. පේන්ට් එක උපාදානස්කන්ධය. පේන්ට් එකේ පේන ගහ අම්මා. දැන් ගහ විඳින්නේ ඇත්තටම තිබුණේ බිත්තිය වැහෙන්න ගාපු පේන්ට් එකක්. ස්කන්ධ ටික පේන්නෙම නැති වෙන්න ගාලා දාපු උපාදානස්කන්ධ පංචකයක්. අම්මා කියලා මෙහි උපද්දපු ගතියක් තිබුණේ. ඒ ගතිය කොහෙද හම්බෙන්නේ? එළියේ තියනවා කියලා. අපි විඳින්නේ අම්මව මිසක උපාදානස්කන්ධ පංචකයක් විඳින්නේ කවුද? කාටවත් හම්බෙන්නේ නැහැ. අපිට හම්බෙන්නේම අම්මා. ඒකට කියනවා අපි ගහ විඳින මට්ටමේ ඉන්නේ. ගහ විඳින මට්ටමේ ඉන්න අපිට දකින්න වෙනවා ඊළඟට ගහෙන් ඔබ්බේ තියෙන පේන්ට් එක ඇති තැනක අපිට ගහ පෙනුන බව. පේන්ට් එක ගාලා තිබ්බ තැනයි ඒකට පෙන්වන්න වෙන්නේ. බිත්තිය වැහෙන්නම ගාලා තියෙන්නේ මේක. ඒක නිසා දැන් අපිට බිත්තිය පේන්නේ නැහැ. පේන්න පුළුවන් උපරිම දේ තමයි මෙතන ගහ නැහැ තියෙන්නේ පේන්ට් එක කියලා තමයි අපිට දකින්න වෙන්නේ. හැබැයි නුවණෙන් පවත්වන්න වෙනවා බිත්තිය වැහෙන්නම ගාලා තියෙනවා මේ පේන්ට් එක කියන එක දකින්න වෙන්නේ නුවණකින්. ඒ වගේ අපිට හැම වෙලාවකදීම දැන් දකින්න වෙන කාරණේ තමයි ස්කන්ධ ටික මත ඉපිද නිරුද්ධ වුණ තැනක අපි හදාගත්ත උපාදානස්කන්ධ පංචකයක්. අම්මා උපද්දගත්තේ මෙහි හිතනකම තිබුණේ. හිතන දේ දැනගත්තේ. හැබැයි ඒක එළියේ දැනගත්ත බව නෙමෙයි, තමන්වමයි සිහිපත් කළේ, තමන්ගේ ලක්ෂණයයි දැනගත්තේ කියලා හොඳට දකින්න. ගිය තප්පරේ හිටිය තමන්ව මේ තප්පරේ දැනගන්න බෑනේ. ඒක ඉතුරු නැතුව ගිහිල්ලා ඉවර දෙන්නේ. ඒ ඉතුරු නැතුව ගිහිල්ලා ඉවර සිද්ධියට නෙමෙයිද ඔයගොල්ලෝ දැන් තියනවා කියන්නේ? පහන එළිය කියනවා. එළියේ එන පහනක් තියනවා කියනවා. හැබැයි ඒ තිරෙත් දැල්ලත් වැටියත් ඔක්කොම වැය වුණු තැනක ඒ ගියපු එළියේ ඉතුරු නැතුව නිරුද්ධයි ඔයගොල්ලෝ පහන ගැන කතා කරනකොට. අලුතෙන් උපදින එළියක් ගැනයි ඔයගොල්ලෝ කතා කරන්නේ. අර අනිත්‍ය වෙච්ච දේ නිට්ටයයි කියන විපල්ලාසය ඔය තියෙන්නේ. ඒ කියන්නේ ඇත කියන අන්තය ඔය අපිට හැදිලා තියෙන්නේ. අපිට ඇත කියන අන්තය පිරිසිඳ දකින්න වෙනවා නැත කියන අන්තය දුරු වෙන්න නම්. ඇත කියන අන්තය පිරිසිඳ දකින්න වෙනවා. ගැඹුරු වැඩිද තේරෙනවද? ටිකක් සරල කරත් හොඳයි. අපිට ඇති බව කියන ඇති අන්තය හැම වෙලාවකදීම ඇති බව හදාගත්ත දේ පැහැදිලිද? අපි ජීවත් වෙන්නේ ඇති බව අපේ මනස තුල නෙමෙයිද? ඒක පැහැදිලිද? දැන් මම මෙහෙම කියන්නම්.
උදාහරණයකට අපේ සේනාසනේ ඉතින් කැලේ තියෙන ඉතින් ටිකක් දුර ප්‍රමාණයක තමයි තියෙන්නේ. ඉතින් එක පැත්තට යනකොට අපි කීප දෙනෙක් එක පොලිමට පාරේ යනවා රැට. රැට යනකොට දැන් මමත් යනවා අන්තිමේටම සමහර වෙලාවට. ඉතින් දවසක දැන් ටෝච් එකක්වත් නැතුව මම පිටිපස්සෙන් යනවා. යනකොට මන්ට ඉස්සරහෙන් ගියපු කෙනාටත් ඉස්සරහෙන් ගියපු කෙනා ළඟ තමයි ටෝච් එක තියෙන්නේ. ඒ ටෝච් එළිය දිහා බලාගෙන තමයි යන්නේ. දැන් මට පේන්නේ සෑහෙන ඉස්සරහා. ඒ වුණාට කකුල උස්සන්නේ මෙහි. කවුද ඇවිදින තැන බල බල යන්නේ? අපි යන්නේ ඉස්සරහා බලාගෙන නෙමෙයිද? අපි යන්නේ ඉස්සරහා බලාගෙන. අපි හිතන්නේ බලාගත්ත දේ උඩ කකුල තියනවා කියලා නෑ. අපි භව සංඥාවේ ඇවිදින්නේ. අපි කකුල් දෙක මුලට ටෝච් එක ගහගෙන යන්නේ නෑනේ කවුරු? ඉස්සරහට ටෝච් එක ගහගෙන යන්නේ. වාහනේ ලයිට් දාලා තියෙන්නේ ටයර් දෙක ළඟට නෙමෙයිනේ. ඉස්සරහට දාලා තියෙන්නේ. අපි එතකොට මේ ඇවිදින්නේ භව සංඥාව මත. භව සංඥාව කියලා කියන්නේ ඇති බවට හම්බෙන සංඥාව මත නෙමෙයිද ඇවිදින්නේ. පේන්නේ අර පැත්තේ තියෙන දේ, පෙනෙන දේ මෙහි ඇතයි කියලා තියෙන බවට රඳවගත්ත නිසා නෙමෙයිද මෙහි කකුල උස්සන්නේ අරහේ බල බල. අරහේ බලනවා මෙහි කකුල උස්සනවා. දැන් ඔය ඇතයි කියන අන්තය තුල නෙමෙයිද ඔය අපි ඇවිදලා තියෙන්නේ. ඒ මොහොතේ පෙනෙන දේ හැම වෙලාවකදීම මේ ඇවිදින තැන තිබුණ ඇත්තද? නෑ. ඒක ඉතුරු නැතුව නිරුද්ධ වෙන තැනක මෙහි තියෙනවා ඇවිදින් අර සම්පූර්ණ පාරම. අර දුර ප්‍රමාණය අපිට සම්පූර්ණ පාරම තියෙනවා. ඒක නිසා මෙහි කකුල උස්සනවා. අරහෙ බලනවා මෙහි කකුල උස්සනවා. වාහනේ ලයිට් එක ඉස්සරහට වදින්නේ. ඉස්සරහා බලනවා මෙතන තියෙන වලට බ්‍රේක් ගහන්නේ. ටයර් එක වැටෙන්න යන වලට බ්‍රේක් ගහන්නේ. උනට බලාගෙන ඉන්නේ ඉස්සරහා. හැම වෙලාවකදීම ඔය ගතිය තියෙන්නේ අපේ මේ පුද්ගල භාවයේ ඇත්ත වුණ ලක්ෂණේ නිසා. එතකොට ඕකම අනිත් පැත්තට ගන්න එපා. රහතන් වහන්සේට කකුල උස්සන්නේ නැතුවද යන්නේ කියලා. ඊළඟට අහනවා රහතන් වහන්සේ කොහොමද ඇවිදින්නේ කියලා. ඒකත් මම කියන්නම් ඊළඟට. ඉස්සෙල්ලා අපේ මට්ටම පැහැදිලි කරන් ඉන්න. අපේ මට්ටමේදී තේරෙනවද දැන් ඔය ඇති බව මතයි අපි ඇවිදින්නේ කියලා? අර දැකපු රූපය ඉතුරු නැතුව නිරුද්ධ වෙලා නැහැ. ඒක මනසින් ඇති බවට උපද්දන නිසායි අපි මෙහි කකුල උස්සන්නේ කියලා. එතකොට අපි හිතන්නේ ඒ දැකපු රූපේ මේ ඉස්සරහා තියෙනවා කියලා නෙමෙයිද? තියෙනවා කියලා. ඒ තියෙන බව අපි හැම වෙලාවකදීම අපේ මනසින් උපද්දපු සංඛාරයක් නෙමෙයිද? රැස් කරගත්ත දේ නෙමෙයිද? රැස් කරගත්ත දේ. කොහොම කියනකොට ඕගොල්ලොන්ට හිත කියනවා එතකොට කකුල ඉස්සනකොට ඉස්සිලා කකුල වැදුන්නේ නැත්තේ එතන තිබ්බ නිසාමයි කියලානේ. මේ කතා කරන්නේ රූපේ පැත්තේ ඉඳලා නෙමෙයි. මේ කතා කරන්නේ මනස පැත්තෙන් ඉඳලා. එළිය පැත්තේ ඉඳලා කතා කරනකොට භෞතිකය නෑ කියන්න බෑ. නමුත් අපි කවුරුත් එළිය විඳින්නේ නෑ. අපි විඳින්නේ අපේ මනස. ඒකයි යථාර්ථය. හිත නෙමෙයිද විඳින්නේ? හිත නෙමෙයිද දැනගන්නේ? දැනගන්නේ හිත. ඒක නිසා හිත පැත්තේ ඉඳලා කතා කරන්නේ. පාර ඇති බවට ගෙනල්ලා දුන්නේ Tamanට Tamanගේ මනසේ ලක්ෂණ ටික. පාර තියෙන බවට. එතකොට ඒ තියෙන නිසා තමයි Taman කකුල උස්සනවා කියලා කකුල උස්සන්නේ. හැම වෙලාවකදීම දැන් ඔය ගමනම සම්පූර්ණම තිබුණේ ඇත කියන සංඥාව මත. ඒකේ ලක්ෂණය මොකද්ද ඔයගොල්ලන්ට? ඒ මුළු පාරම තියෙන පාරක්. මුළු පාරම තියෙන පාරක්. මුළු පාරම තියෙන පාරක් වුණාට ඇත්තම දේ උනේ ඕගොල්ලෝ පාරේ
හිටගෙන ඉන්න තැන නෙමෙයිද ඇත්තම තැන? අනිත් තැන් ටික දැන් ඇති බවට ගෙනල්ලා දෙන්නේ ඔයගොල්ලෝගේ මනස නෙමෙයිද? ඉස්සරහ තියනවා කියලා ඔයගොල්ලොන්ට ගෙනල්ලා දෙන්නේ හැම වෙලාවකදීම ඒකත් තමන්ගේ හිතෙන් නෙමෙයිද? ඒකත් තමන්ගේ හිතෙන්. ඔයගොල්ලෝ ජීවත් වෙන තැන හැම වෙලාවකදීම හිටගෙන ඉන්න තැන වගේ. හැබැයි අතීතයේ ඔයගොල්ලොන්ට ගෙනල්ලා දෙනවා ඒ පහු කරගෙන ආපු ටික තාම තියෙනවා කියලා. නමුත් පහු කරගෙන ආපු ටික ඉතුරු නැතුවම නිරුද්ධයි. ඉතුරු නැතුවම නිරුද්ධයි කියලා කතා කරන්නේ මේ රූපේ පැත්තේ ඉඳලා නෙමෙයි. ඒක නැවත නැවතත් කියන්නේ නැත්තම් ඕක තර්ක කරන්නේ විතර්ක කරන්න යන්නේ හිතෙන් රූපේ පැත්තේ ඉඳලා. එතකොට අපි පහු කළේම නැද්ද? තිබ්බෙම නැද්ද ඒ දේ? ආයේ හෙට යනකොට හම්බෙන්නේ කොහොමද? කොහොමනේ අහන්නේ? මේ හෙට යනකොට හම්බෙන කතාව නෙමෙයි මේ කියන්නේ. තිබ්බේ නැති කතාවක් නෙමෙයි මේ කියන්නේ. දැන් ඇති බවට හිතන්නේ අර ටික ඉපිද නිරුද්ධ දකින්න මොහොතේදී ඉපිද නිරුද්ධ වුණ තැනක අපේ මනස නෙමෙයිද මේ තලු මරන්නේ. මනසේ ලක්ෂණය. එතකොට අපි හිතුවට මේ හිතන දේ තියෙනවා කියලා තියෙන දේ නෙමෙයි ඇත්තටම අපි හිතන්නේ හිතයි ගැනයි හිතන්නේ. හිත ගැනයි මෙනෙහි කරන්නේ. තියෙන දේ ඉතුරු නැතුව නිරුද්ධයි කිව්වේ ඒ මොහොතේ ඒ දැකීම හදන්න ආලෝකයක් ඇති වුණා නම් ඒ ආලෝකයයි ඒ ඇහැයි ඉතුරු නැතුව නිරුද්ධ නැද්ද? නිරුද්ධයි. ආයෙත් අලුතෙන්ම හේතු ටික හැදිලා නෙමෙයිද අලුතෙන් ගැටෙන්නේ? අලුතෙන්ම එන ආලෝකයක් අලුතෙන්ම ඇහැට පතිත වෙලයි අලුතෙන් අපිට ගැටෙන්නේ. නමුත් අපිට හිතෙන් ගෙනල්ලා දෙන්නේ ඊයේ තිබුණ දේ අදත් තියෙනවා කියලා. ඇති දේ මත අපි සංඛාරය හැම වෙලාවකදීම ගොඩනගා ගන්නවා. ඒ තියෙනවා කියන ලක්ෂණයත් එක්කයි හැමෝම ජීවත් වෙන්නේ. චැන් චැන් කිව්වහම දැන් ඕගොල්ලොන්ට හිතා ගන්න දෙයක් තියෙනවා. එදා කිව්වනේ නේද චැන් චැන් කතාව. චැන් චැන් කියන්නේ මොකද්ද? දන්නවද ඔයගොල්ලෝ චැන් චැන් කියන එක? චැන් චැන් කියලා එකක් ඔයගොල්ලෝ දැනගන්න විදිහක් නැහැ. එහෙම එකක් නැති නිසා. ඒක සද්ද විතරයි. ඒ වචනේ ඇහෙනකොට ඔයගොල්ලෝගේ මනසේ තිබුණේ නැහැ සකස් කරගත්ත සංකාර නිමිති ටිකක් සිහිපත් කරගන්න. හැබැයි ඔය උදාහරණේ කලින් අහලා තිබ්බ කෙනාට දැන් මතක් වුණාට අග්ගාලා එදා චැන් චැන් කියන වචනේ ඇහෙනකොටම එදා කියපු උදාහරණේ අදත් කියනවා කියලා. එතකොට දැන් සද්දෙට බැඳපු නිමිති ටික නෙමෙයිද Taman සිහිපත් කරගත්තේ. ඔය උදාහරණේ අහලා නැති කෙනාට ඒක දැනගන්න බැරි වෙන්නත් තව කෙනෙකුට දැනගන්න පුළුවන් වෙන්නත් හේතුව තම තමන් දැනගත්තේ තම තමන්ගේ මනසේ ඇති ලක්ෂණය නිසා නෙමෙයි. දැනගත්තේ හිතේ ඇති ධර්මතා ටික. හිතේ ඇති ධර්මතා ටික තලු මරනකොට හිතේ ඇති ධර්මතා ටික මෙනෙහි කරනකොට එයා හිතන්නේ හැබැයි ඒකේ එළියේ තියෙන දේ කියලා. ඒකයි ඔයගොල්ලන්ට එදා කියපු උදාහරණය අදහන්න පුළුවන්කම ලැබෙන්නේ. නමුත් හිතේ තියෙන දේ එළියට දාන්න නැති කෙනාට ඒ උදාහරණය අලුතෙන් අහන්න පුළුවන්. ඒ උදාහරණය අලුතෙන් අහන්න පුළුවන්. අලුතෙන් අහන්න පුළුවන් කියන්නේ එයා දන්නේ නැහැ කියන එක නෙමෙයි ඒ ගැන. එයාට නුවණක් තියෙනවා තමන්ගේ හිතමයි තලු මරන්නේ කියන තැන ගැන. ඒක නිසායි ඒක අලුත් දෙයක් වෙන්නේ. අපි එදා කියපු උදාහරණය කියලා මේ එන සද්දෙට උදාහරණේ බඳිනකම නිසායි එදා අහපු සද්දේ අද අහන්න පුළුවන්කම තියෙන්නේ. ඒක තමයි අපි ඉන්න ඇත කියන අන්තය. හැම වෙලාවකදීම අපේ ජීවිතේ ගොඩනැගිලා තියෙන ඔය ඇත කියන අන්තෙත් එක්ක. දැන් ඕගොල්ලෝ මතක් කරගන්නේ ඕගොල්ලෝගේ ගෙදර. මතක නිසා නෙමෙයිද ගෙදෙට්ට යන පාර හොයාගෙන ගිහිල්ලා යන්නේ ගෙදෙට්ට. මතක නිසා. මතක ඇති බවට, තියෙන බවට, තියෙන ගෙදෙට්ටයි යන්නේ. තියෙන ගෙදරට යනකම හැම වෙලාවකදීම ඇත කියන අන්තයට යන ගමන
ඔයගොල්ලන්ට මේ කය අරගෙන යන්න බැරි වුණොත් මේ කය මෙතන මත හැරියා gedara විඳින්න පුළුවන් තැනකට ප්‍රතිසන්දි වශයෙන් හරි යනවා. තණ්හාව අනුව ගියොත් පෙරේතෙක් කියලා හරි යනවා. ඇතයි කියන අන්තයට අනුව එතකොට අපිට මේ ජීවිතේදීත් හැම වෙලාවකදීම ගිහිල්ලා තියෙන්නේ. ඒක නිසා ඔය ඇත කියන අන්තේ දුරු වෙන විදිහට තමයි ප්‍රශ්නේ අහන්නේ. ඕගොල්ලොන්ට ඇත කියන අන්තේ තියෙන මොන ධර්මතා ටිකේද කියලා විමසලා බලන්න. රූපේ තියෙනවා, ශබ්දේ තියෙනවා, ගන්ධේ තියෙනවා, රසේ තියෙනවා, ස්පර්ශේ තියෙනවා. ඔය ටික නෙමෙයිද ඇත කියන අන්තය තුල ගෙනල්ලා දෙන්නේ. ඔය ටික තමයි ගෙනල්ලා දෙන්නේ. ලෝකේ තියෙන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ. කතා කරන්න පුළුවන් මිනිස්සු ලෝකේ ඉන්නවා. ඒ මිනිස්සුන්ව බලන්න පුළුවන්. ඒ මිනිස්සුන්ව අල්ලන්න පුළුවන්. ඒ තියෙන ලුණු රස, මිරිස් රස විඳින්න පුළුවන්. ඒ තියෙන ගඳ සුවඳ විඳින්න පුළුවන්. ඔය සංකල්පෙ නෙමෙයිද තියෙන්නේ? ඕකයි අපේ සංකල්පය. එතකොට ඔය තියෙන්නේ මේ ධර්මතාව ටික ඇත කියන සංකල්පය. දැන් එකින් එක ගලවලා බලන්න. ඇහැ කියන දේ මේ දැන් නම් උපදින්නේ. අතීතේ අපි දැක්ක ඔක්කොම අපේ හිත සිහිපත් කරගන්න බව නම් මේ මොහොතේ එන මොහොත විතර නම් අපිට උපදින තැන තියෙන්නේ. එතකොට අපිට වර්ණ ලෝකේ තියෙන්න බෑ අතීතේ තිබුණා කියලා. එතකොට ගන්ධය මේ දැනෙන මොහොතේ විතර නම් ගන්ධය දැනගන්නේ. අනිත් ඔක්කොම ඇති බවට ගන්න අපේ මනස නම්. අපිට හම්බෙන්න බෑ ගන්ධය නිට්ටයයි කියලා. මේ එකින් එකට අයින් කරලා බලන්න. නැති වෙයිද කියලා. ලෝකයක් තියෙයිද පනවන්න කියලා. වලාකුලක් තියෙනවා. වලාකුලේ අපිට පේන්නේ හාවෙක්. හාවෙක් පේන තැනක අපිට කියනවා මෙතන තියෙන්නේ වලාකුලක් කියලා දකින්න. හැබැයි වලාකුල විතරක් දැකලා හරියන්නේ නැහැ. වලාකුල කියලා දකින්න නම් අපිට වලාකුලේ තියෙන ස්වභාවය දකින්න වෙනවා. පිනි බින්දු බින්දු තියෙන ස්වභාවය. පිනි බින්දුවෙන් පිනි බින්දුව අයින් කරොත් වලාකුලක් තියෙයිද? නැහැ. එහෙම වුණොත් හාවෙක් ඉඳීද? නැහැ. අපි හාව කියලා ගත්ත නිසා වලාකුල පිනි බින්දු ටිකක් ඇති තැනක වලාකුල හදාගෙන වලාකුලේ හාව කියලා හදාගත්ත නිසා හාව උපදින, හාව ලෙඩ වෙන, හාව මැරෙන දුක අපිට හදාගන්න පුළුවන්කම තියෙනවා. නැතිනම් හාව වෙනස් වෙන දුක, වලාකුළ වෙනස් වෙනකොට අපි හාව කියන දෙයට ආදරය කරලා නම් අනේ අර හාව විය කියලා ගියා කියලා අපිට දුක් වෙන්න වෙනවා. එතකොට මේ හාව කිව්වේ අපි හැම වෙලාවකදීම දැනගන්න පිනිබින්දු ටිකක් ඇති තැනකට. ඒ වගේ අපි මේ කෙනා කියලා කිව්වේ ආදරෙන් හදාගත්ත අම්මා කියලා කිව්වේ සංකල්ප ටිකකට. හිතට මිසක අම්මා කියලා කතා කරලා එළියේ ඉන්න තැනකට නෙමෙයි. පුංචි කාලේ ඉඳලා ආදරෙන් හදාගත්ත තමන්ගේ අම්මා කියලා අපි මෙනෙහි කරගත්තේ, මතක් කරගත්තේ තමන්ගේම මනසේ ඇති ලක්ෂණ ටිකකට මිසක එළියේ ඇති දෙයකට එහෙම නෙමෙයි. ඒක නිසා අපිට එළියේ ඇති අම්මව දකින්න බෑ. හැම වෙලාවකදීම ඒක නිසා තමයි මේ මොකක් හරි කරුණක් ඔප්පු කරන්න උනාට පස්සේ මුල ඉඳලා අහන්නේ ඒ කෙනාගෙන් ප්‍රශ්නේ. ඇහැ නිට්ටයද අනිත්‍යද? අනිත්‍යයි. අනිත්‍යයි කියලා කියන තැන ඕගොල්ලන්ට දැන් එන්න ඕනේ ලක්ෂණය ඔය කතා කරපු දේ. ඇහැ නිට්ටයද අනිත්‍යද අහනකොට මේකම තමයි රූපේ නිට්ටයද අනිත්‍යද කියලා මේ අහන්නේ. එතකොට ඕගොල්ලන්ට එන්න ඕනේ ලක්ෂණය ඇහෙන්තර රූපෙත්, රූපෙන්තර ඇහත් හම්බෙන්නේ නැහැ කියන එකට. එතකොට ඒ කාරණාවට හිත ආවට පස්සේ ඔයගොල්ලොන්ට අතීතයේ තිබුණා කියලා හිතක් රූප හම්බෙන්නේ නෑ. තමන්ගේ හිත තුල උපද්දන කම මිසක ඇති කියලා ඇතාන්තෙට අතීතාන්තෙට බැස ගන්න නැහැ. අනිත්‍යයි. අනිත්‍ය වෙන දේ දුකයි කියනවා. දුකයි කියන්නේ හැම වෙලාවකදීම අනිත්‍ය දේ නිට්ටයයි ගැනීම නිසා. ඒක අමතක කරන්න එපා. අනිත්‍ය වෙන නිසා දුකයි කිව්වේ නැහැ. අනිත්‍ය වෙන දේ නිට්ටයයි කියලා ගත්ත නිසායි දුක ආවේ. මේ මොහොතේ නොදන්නා මට්ටමකින් ඉතුරු නැතුව නිරුද්ධ වෙච්චි රූපය
තියෙනවා කියලා හිතාගත්ත කම නිසා නෙමෙයිද අම්මා මැරෙන දුක විඳින්න පුළුවන් උනේ? මේ මොහොතේ ඇහැට ආවේ පාට ටිකක් නම් පාට ටිකෙන් ඕගොල්ලන්ට දෙන්න පුළුවන් ද අම්මා මැරෙන දුක? පාට ටිකකින් අම්මා මැරෙන දුක දෙන්න බෑ. අම්මා මැරෙන දුක දුන්නේ ඕගොල්ලන්ට මෙහි හදාගත්ත සංකල්ප ටිකකින්. එතකොට මෙහි හදාගත්ත සංකල්පයයි ඕගොල්ලන්ට දුක හදලා දුන්නේ හැම වෙලාවකදීම පාට නෙමෙයි. ඒ කියන්නේ මේ අනිත්‍ය දේ නිට්ටයයි කියලා ගත්ත නිට්ටය සංඥාව නිසා නෙමෙයි ඔය දුක හැදුවේ. ඔය නිට්ටය සංඥාව නිසා, ඔය නිට්ටය සංකල්පේ නිසායි ඔයගොල්ලන්ට දුක හදලා දුන්නේ. ඒක නිසා අනිත්‍ය දේ දුකයි කියන්නේ අනිත්‍ය දේ නිට්ටයයි කියලා ගත්තොත් තමයි දුක හැදෙන්නේ. කෙනෙක් අනිත්‍යයි කියලා දැක්කනම් එයාට දුකෙන් මිදෙන්න බෑ. දුක උපදින්න විදිහක් නැහැ නේ. එයා දුකෙන් මිදෙන්න ඕනේ. ඒක නිසා අනිත්‍ය දේ නිට්ටයයි කියලා ගත්ත නිසා තමයි දුක ආවේ. යමක් අනිත්‍ය නම් යමක් දුක නම් එය ආත්ම භව වශයෙන් ගන්න සුදුසුද? කියනවා නුසුදුසුයි. ඇයි මේ ඉපිදෙන ඉතුරු නැතුව නිරුද්ධ වෙනවා නම් මෙතන තියෙන දේ නිරුද්ධ වෙන දේ ආයේ දෙයක් තිබිලාද? නෑ. නිරුද්ධ වෙලා. ඒක නිසා දැන් මෙන්න මේ වගේ හොඳට රූපය පිරිසිඳ දකින්න කියලා කිව්වා. එතකොට රූපේ පිරිසිඳ දකිනකොට ඔගොල්ලන්ට හොඳට තේරෙන්න ඕනේ හැම වෙලාවකදීම මේ ඇති බවට ගත්තකම ජීවිතේට දුක ගෙනාවා කියන එක. ඇති බව තුල දුක හදාගත්ත කියන එක. එතකොට ඇති බව තුල දුක හදාගත්ත අපිට මේ ඇති බව තුල ගොඩනැගිලා තියෙන උපය උපාදාන කියලා ධර්මතා ටික. තණ්හා කාම උපාදාන, භව උපාදාන, දිට්ඨි අත්වාද උපාදාන. එතකොට මේ උපාදාන හැම වෙලාවකදීම අපිට ඇති බවත් එක්ක තමයි ඉපදිලා තියෙන බවත් එක්ක ගියපු ටික. එතකොට අපිට හම්බෙන්නේ නැහැ ඉතුරු නැතුව නිරුද්ධ වෙන ධර්මතාවයක් ඇති තැනක කැමැත්ත මෙහි හදාගත්තේ කියලා. අපිට හම්බෙන්නේ කැමැති රූපේ, කැමැති සද්දය. අපිට තියෙනවා අපි කැමැතිම පාට කියලා එකක්. අපි කැමැතිම සින්දුව තියෙනවා අපිට. අපි කැමැතිම රස තියෙනවා. අපි කැමැතිම සුවඳ තියෙනවා. දැන් කැමැත්ත මෙහි නෙමෙයිද? මෙහි තියෙන කැමැත්ත නෙමෙයිද අපි එළියේ කියලා දැක්කේ? මෙහි තියෙන කැමැත්ත අපිට එළියෙන් හම්බුනේ. එළියෙන් වින්දේ. කේක් ටිකට අයිසින් ටික දාලා අයිසින් කේක් කනවා කිව්වේ ඒකයි. කේක් කෑල්ල උඩට කේක් කෑල්ල පේන්නේ නැති වෙන්න අයිසින් ගන්නවා. ඒකල අයිසින් කේක් කරනවා. මෙහි ඇති කැමැත්ත එළියේ තියනවා කියලා හිතෙන්ම හිතන සද්දෙට තියලා කැමැත්ත පතිත කරගෙන කැමැතිම සින්දුව අහන්න පුළුවන් ඔයගොල්ලන්ට. හැබැයි කැමැත්ත මෙහි සද්දේ පෙර නොතිබීම හටගෙන මේ මොහොතේ හදාගන්න ටික. හැබැයි ඕගොල්ලෝ හිතින් මේ දෙකම කලවම් කරලා පේන්නේ නැති වෙන්න අයිසින් ටික ගාලා මං කැමැතිම සින්දුව යනවා. කැමැතිම සින්දුව අහන්න පුළුවන්. කෙනෙක් දැක්කොත් ওই දෙක වෙන් කරගත්තොත් කැමැත්ත මෙහි සහ සින්දුව සද්ද මාත්‍රයක් විතරක් විදියට හම්බුනොත් එයා කැමැතිම සින්දුව රස විඳින්න යන්නේ නැහැ. එතකොට දැන් ඔන්න ඔය කාරණාව තුල ඕගොල්ලන්ට හම්බෙන්න ඕනේ හැම වෙලාවකදීම ලක්ෂණයක්. ඒ තමයි නිස්සත්ත්වෝ නිජ්ජීවෝ ශුන්‍යෝ කියලා සත්‍යයක් නැහැ පුද්ගලයෙක් නැහැ කියලා කිව්වේ සත්‍යයක් වශයෙන් ගන්න තැනක් නැහැ කියන අර්ථයෙන් මිසක සත්‍යයක් නැහැ කියන තැනින් නෙවෙයි කියන එක. මොකද හැම වෙලාවකදීම සමුදේ දකින්න කෙනා නැහැ කියන්නේ යනවද? ඇහැ උපදිනවා නම් ඇහැ උපදින බව දකින්න කෙනා ඇහැ නැහැ කියනවද? ඇහැ නැහැ කියන්න බෑ ඇහැ තියෙනවා යාට. හැබැයි ඉතුරු නැතුව ඒ මොහොතේම නිරුද්ධ වෙනවා කියන බව දකිනවා නම් එයාට තියනවා කියන්න පුළුවන්ද? බෑ. එයාට ඇත කියන අන්තයක් නැති වෙලා නැත කියන අන්තයක් නැති වෙලා. හැබැයි ඇත කියන අන්තයයි නැත කියන අන්තයයි නැති උනේ මේ දෙක පණවන්න තැනක් නැතිවීම තුල. නිස්සත්ත්වෝ නිජ්ජීවෝ ශුන්‍යෝ කිව්වේ නෑ කියලා නෙමෙයි පරම ශුන්‍යතාවයක් තියෙනවා කියලා කියන්න ඕන නිසා නෙමෙයි. සත්පුද්ගල භාවයක් කියන එක මේ හේතු ටික ඇති කල්ලි හදාගන්න දේ හේතු නිරෝධයෙන් නිරුද්ධ වෙන දේ කියලා පෙන්වන්න අවශ්‍ය නිසායි කිව්වේ. හැම වෙලාවකදීම
හොඳට දකින්න එක දෙයක් සත්පුද්ගල භාවයකින් තොරයි කියලා අනාත්මයි කියලා කතා කළාට මේ කියන්නේ ආත්මයක් නැහැ කියන එක නෙමෙයි. මේ කියන්නේ පුද්ගලයෙක් නැහැ කියන එක නෙමෙයි. ශුන්්‍යතාවයක් කියන එක නෙමෙයි. මේ කතා කරන්නේ මේ හේතු ටික ඇති කල්ලි ඇත හේතු නිරෝධයෙන් ඉතුරු නැතුවම නිරුද්ධයි කියන එක. ඉතුරු නැතුවම නිරුද්ධයි. හේතු ටික ඇති කල්ලි තියෙනවා හේතු ටික බිඳෙනකොටම ඉතුරු නැතුව නිරුද්ධයි. ඇහැ රූප චක්කු විඥාන දෙක ඉතුරු නැතුවම නිරුද්ධයි කියලා දැක්කනම් කෙනෙක් එයා දිත්තේ දිත්ත මත්තම්. දැකපු දේ හිතන්න පුළුවන්කම නැහැ යාට. හිතන්න පුළුවන්කම තියෙන හිත නෙමෙයිද? හිත හිතන්න වෙන්නේ යාට. අපිට පුළුවන්කම තියෙන්නේ දැකපු දේ ගැන හිතන්න දැකපු දේ තියෙන එකම නිසා. හැබැයි රහතන් වහන්සේ කියන තැන දැකපු දේ හිතන්නේ නැහැ. හිතන්නේ මොකද්ද? දැකපු දේ ආරම්භය ඇති Nirodhayයි පේන්නේ. දැකපු දේ ඉතුරු නැතුව නිරුද්ධ වුණ බව විතරයි හිතන්න තියෙන්නේ. දැකපු දේ ඉතුරු නැතුව නිරුද්ධයි කියලා දකින්න තියෙන්නේ. එතකොට හැම වෙලාවකදීම එයාට කියනවා නිරෝධ සංඥාවෙන් ඉන්නවා කියලා. නිරෝධ සංඥාව මොකද්ද? ඇහැට රූපයක් ගැටෙනකොට ඉතුරු නැතුව උන නිරෝධය දකිනවා. කනට සද්දයක් ඇහෙනකොට ඉතුරු නැතුව උන නිරෝධය දකිනවා. එයාට සද්දේ ආරම්භය හිතන්න පුළුවන්කම තිබුණේ නැහැ. රූපේ ආරම්භය හිතනකම තිබුණෙත් නැහැ. රූපේ ඉතුරු නැතුව නිරුද්ධයි. සද්දේ ඉතුරු නැතුව නිරුද්ධයි. හැබැයි ඒ ආරම්භය හිතනකම ඉතුරු නැතුව නිරුද්ධයි. එතකොට දැන් ඔන්න එයාට රූපේ නැහැ කිව්වේ නැහැ. රූපේ ඇසුරු කලේ මෙන්න මෙච්චර සුළු මොහොතකට ඒක එතනම ඉතුරු නැතුව නිරුද්ධ වුණා. ඊට පස්සේ මෙහි හිතනකම තිබුණා. ඒක එතනම ඉතුරු නැතුව නිරුද්ධ වුණා. දැන් Nirodhayයි මෙයා පෙන්වන්නේ. Nirodhe පෙන්නකොට ලෝකේ දෙයක් තියෙනවා කියලා තියෙන බවට කිව්වනම් තියෙන බව නැති වෙලා. ලෝකේ දෙයක් නැහැ කියන්න ගියා නම් නැහැ කියන අන්තය දුරු වෙලා. ඒ සමුදය දකින්නකොට නැහැ කියන අන්තය දුරු වෙන්න ඕනේ. වැය දකින්නකොට නැතිනම් Nirodhe දකින්නකොට නැති වෙන බව දකින්නකොට තියෙනවා කියන අන්තය දුරු වෙන්න ඕනේ. ඔන්න ඔය අන්ත දෙකට නොපෙමින බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කළා කියන්නේ නිස්සත්ත්ව නිජ්ජීවෝ ශුන්‍යෝ කියලා ධර්ම දේශනා කළා කියලා කියන්නේ පුද්ගලයෙක් නැහැ, සත්වයෙක් නැහැ, ජීවයක් නැහැ, පරම ශුන්‍යතාවයක් කියන තැන නෙමෙයි. හොඳට වෙනස තේරුම් ගන්න එකේ. ශුන්‍යතාවේ නම් ශුන්‍යතාවේ විඳින්නා එතන ඉඳලා තියෙනවා. මේ කතා කරන්නේ Nirodhe සාක්ෂාත් කිරීම තුල ඇතිවෙන ධර්මතා ටික. එතකොට කච්චායනගොත්ත සූත්‍රය කොහොම කතා කරලා ඉවර කරන්නද? වෙලාවත් ගොඩක් ගිහිලා තාම යමක සූත්‍රය කතා කරන්නත් බැහැ. එතකොට දැන් මෙතනදී ඇති වුණ ප්‍රශ්නේ තමයි රහතන් වහන්සේ ඉන්නවද මරණින් මත්තේ කියන එක. දැන් ඔය Nirodhe පනෝන නුවණකට ඇහත් නැත්තම්, රූපෙත් නැත්තම්, චක්කු විඥානයක් නැත්තම්, කනත් නැත්තම්, සද්දෙත් නැත්තම්, කන විඳින්නත් නැත්තම් මේ ආයතන හයම නිරුද්ධ නම් පණවන්න කෙනෙක් ඉන්නවද? පණවන්න කෙනෙක් නැහැ. එතකොට මේ ජීවත් වෙන්නත් සත්‍ය පුද්ගලයේ බව නැති නිරෝධ ධර්මතාවයක් නම් සාක්ෂාත් කරන්නේ මරණින් මත්තේ නැති වෙන්නේ කවුද දැන්? නූපදිනවා කියන්නේ කවුද? මේ රහතන් වහන්සේ පුද්ගලයෙක් උනේ අපිට. මේ පුද්ගල භාවයේ නිත්‍ය කරගත්ත ඇත කියන අන්තය තුල ඇත කියන අන්තේ රස විඳින අපිටයි රහතන් වහන්සේ පුද්ගලයෙක් උනේ. රහතන් වහන්සේ කියන බව තුල තියෙන්නේ ඇත්තටම පුද්ගල භාවයේ නිරුද්ධ කරපු නුවණ. ඒක නිසා රහතන් වහන්සේ මරණින් මත්තේ උපදිනවා කියන්නත් බෑ. නෑ කියන්නත් බෑ. පහනක් නිවුනට පස්සේ ඒ දැල්ල එතන හේතු නිරෝධයෙන් නිරුද්ධ වුණ බව විතරයි කියන්න තියෙන්නේ. නැති වුණු දැල්ල තියනවද? නැති වුණු දැල්ල නැහැ. දැල්ලත් නැහැ, නැති වුණ දැල්ලත් නැහැ. ඔයගොල්ලන්ට දැල්ල නැහැ කියන්නේ දැල්ල තිබුණ බවත් එක්ක නෙමෙයිද? දැල්ල දැන් නැහැ කියන්නේ දැල්ල තිබුණ නිසා නෙමෙයිද?
ඒක හොඳ උදාහරණයක්. පහනක් පත්තු කරලා තියෙනවා. පහන පත්තු කරලා තියෙනකොට පහන් දැල්ල දිහා බලලා පහන නිවුනහම ඔයගොල්ලෝ කියනවා පහන් දැල්ල දැන් නැහැ කියලා. අපිට හිතෙන්නේ ඇත්තටම පහන් දැල්ල නැහැ කියලා. නමුත් පහන් දැල්ල නැහැ කියන එක ඒකාන්තයක්, පහන් දැල්ල තියෙනවා කියන එක ඒකාන්තයක්. අපි මේ පැය දෙකම කහමාරම කතා කරපු ටික තේරුම් නැත්නම් ඔන්න ඔය ටික විතරක් තේරුම් ගන්න. පහන විතරක්. පහනක් පත්තු කරලා තියෙනවා. තියෙන පහන නිවුණට පස්සේ අපි කියනවා දැන් පහන් දැල්ල නැහැ කියන එක. ඔක තමයි නැහැ කියන අන්තය. පහන් දැල්ල තිබුණා කියන එක කියනවා තියනවා කියන අන්තය. දැන් මේ දෙකටම නැති වෙන්න ඕනේ, අන්ත දෙකට එන්නේ නැති වෙන්න ඕනේ. එතකොට ඇයි එහෙම කියන්නේ? දැන් පහන තියනවා කියන මොහොත ගන්නකෝ. ඔය මොහොතේ අපි පහන තියනවා කියලා කියන්නේ, දැල්ල තියනවා කියලා කියන්නේ තෙලත් තිරෙත් නිසා. තෙලුත් තිරෙත් දැල්ලත් නිසා අපි කියනවා පහන් දැල්ල තියනවා කියලා. ඔය පහන් දැල්ල තියනවා කියලා කියන මොහොත වෙනකොටත් ඒ වැය වෙන තෙල් ටික නිසයි ඒ දැල්ල හැදිලා තියෙන්නේ. ඒ වැය වෙන තිරේ නිසයි දැල්ල හැදිලා තියෙන්නේ. හැබැයි ඒ දැල්ල ඒ මොහොතේම නැති වෙලා නැද්ද? ඒ තිරේ වැය වෙච්ච බව ඒ දැල්ල හදපු මොහොතේම නැති වෙලා නැද්ද? එතකොට ඒ තෙලුයි තිරේයි වැටියයි දැල්ලයි කියන තුනම ඒ මොහොතේම නැති වෙලා නැද්ද? ඉතින් පත්තු වෙලා තියෙනකොටත් දැල්ලක් නැත්තම් පනවන්න එක දිගට තියෙන. ඒ මොන දැල්ලද දැන් නිවුණයි කියන්නේ? තේරුණාද? පහන් දැල්ල පත්තු වෙලා තියෙන මොහොතේදී අපිට දැල්ල පේනවා. දැල්ල පෙනෙන්නේ ඇයි? තෙල් රත් වෙලා එතන හැදෙන උණුසුම. වැටිය පිච්චිලා එතන හැදෙන උණුසුම නිසා දැල්ල තියෙනවා. දැල්ලේ එළිය තියෙනවා. ආලෝකය. මේ පහන් දැල්ල අපිට මේ මොහොතේ මේ තෙල් වැය වෙන නිසානේ අපිට දැල්ල පේන්නේ. තෙල් නැත්තම් තේනවද? නෑ. වැටිය නැත්තම් තියනවද? නෑ. වැටියක් නැතුව තෙලුත් නැතුව නම් දැල්ල කියන දේ ඇති වෙන්නේ නැහැ. දැල්ල නැත්තම් ඒත් එළිය නෑ. දැන් ඒක නිසා තෙලුත් නිසා වැටියක් නිසා දැල්ලත් නිසානේ එළිය පේන්නේ අපිට. දැන් ඒ එළිය ඇති කරන ඒ මොහොතේ ඒ ක්ෂණය දිහා බලනකොට ඔය තෙල් ටික වැය වෙලා නැද්ද? ඒ එළිය ඒ මොහොතේ හදන්න ඒ තෙල් ටික වැය වෙලා නැද්ද? ඉවරයි. ඒකනේ තෙල් ඉවර වෙන බව පේන්නේ අපිට. වැටිය ඉවර වෙන බව පේන්නේ. ඒ වැටිය මේ දැන් මේ මොහොතේ මේ තප්පරේ එන තප්පරයක් කියලා ගන්නකෝ. ඔක තප්පරයට වඩා බොහොම සියුම් රළු වශයෙන් ගන්නකෝ. මේ තප්පරේ මේ එළිය හදන්න ඒකේ තෙල් වියදම් වුණා. වැටිය වියදම් වුණා. දැල්ල තෙලුත් වැටියත් වියදම් වීම නිසා දැල්ලත් වියදම් වුණා. දැන් එතකොට ඔන්න මේ තප්පරේ තිබුණ පහන් දැල්ල එතනම ඉතුරු නැතුව ඉවරයිනේ. ඊළඟ තප්පරේදී අලුතෙන්මනේ එතන තියෙන අනිත් තෙල් ටිකක් නිසා ඉතුරු වැටි කෑල්ලක් නිසා ඒ ඉතුරු දැල්ලක් නිසානේ ආයේ ඊළඟ තප්පරේදී හැදෙන්නේ. දැන් ඒ හැදුනේ කලින් තිබ්බ දැල්ල නෙමෙයිනේ. ඒක පැහැදිලිනේ. අලුතෙන්ම හේතු ටික ඇති කල්ලි දැල්ල හැදුනා. එතකොට ඒ තිබුණේ කලින් දැල්ල නෙමෙයි. දැන් ඔය විදිහට පරම්පරාව යනකොට දැන් තුන්වෙනි තප්පරේ එනකොට කලින් තප්පර දෙකේම තිබුණ දැල්ල නෙමෙයි අලුතෙන් හැදුන දැල්ලක්. දැන් එතකොට මේ දැල්ල කියන දේ එතනත් පැවතුනේ නැතිකොට මොන දැල්ලද දැන් ඕගොල්ලෝ නිවුණයි කියන්නේ? නිවුණ කියන්නේ මොන දැල්ලද? ඒක නිසා ඇත කියන එක ඒකාන්තයක් කිව්වා, නැත කියන එක ඒකාන්තයක් කිව්වා. මේ ඇත සහ නැත කියලා දෙයක් පනවන්න බැරි තැනට Nirodhe පෙන්වන එකට කිව්වා මධ්‍යම ප්‍රතිපදාව කියලා. දැන් පැහැදිලිද ඒක? දැන් ඕගොල්ලෝ පූජා කරන්නේ මොන පහනද? පහන පූජා කරලා ඉවර වෙනකොටම පහන නැහැනේ. ඒ පූජා කරන මොහොතේ තිබුණ පහනයි දැල්ලයි දැන් ඉවරයිනේ. අලුත් පහනක් දැන් තියෙන්නේ. ආයෙත් පූජා කරන්න පුළුවන්. එතකොට ඒක වරදව ගන්න එපා. මම කියේ පහන නැහැ කියලා නෙමෙයි. මම කිව්වේ ඒක
සම්මුති ඥානය අපිට තියෙන්නේ බෑ. එතකොට හැම වෙලාවකදීම පහන හදාගත්තේ මේ දැල්ල ඇති බවට ඇති අන්තය සහ නැත කියන එක අන්තයක්. මේ ඇත සහ නැත කියන අන්තයේ දෙපැත්තම අතහැරලා Nirodhe පෙන්වන්න වෙනවා. පහන තියෙන කොටත් තිබුණේ Nirodhayak නම් පහන නැහැ කියන්න හේතුවක් ඇත්තේ නෑ ආය. ඒක නිසා එයා ඇත අන්තෙනුත් මිදිලා නැත අන්තෙනුත් මිදිලා. ඒක නිසා ආය කියන්න එපා පහන නිවිලා කියලා. පහන නිවුණ කියන්න පහනක් තියෙන්න වෙනවා. ඒක නිසා රහතන් වහන්සේ පිරිනුවම් පෑවට පස්සේ මරණින් මත්තේ නැහැ කියන්න නම් රහතන් වහන්සේ ඌ කෙනෙක් ඉන්නවා කියන්න වෙනවා. ඒ කියන්නේ මේ පුද්ගල භාවය නැති කරගන්න එකට මේ කතා කරන්නේ. ඒකයි මුලින්ම මතක් කළේ මේ ධහම කියන එක පුද්ගල භාවය නැති කරගන්න මිසක පුද්ගල භාවය වැඩි කරගන්න කතා කරන තැන නෙමෙයි. පුද්ගල බව දුරු වෙන්නයි මේ ධහම කතා කරන්නේ. එතකොට අපිට පුද්ගල බව දුරු කරගන්න තියෙන දේ හම්බෙලා නම් ඒක හරියන්නේ නැහැ. ඒකයි කියන්නේ නිවන කියලා එකක් දකින්න හදන්නවත් එපා කියලා. නිවන කියලා එකක් ඕගොල්ලෝ හදාගත්ත නිවන නම් දකින්න හදන්නේ. නිවන කියන එක දකින්න නිවන තිබිලා නම් තියෙන නිවන දකින්න මට නෙමෙයිද පුළුවන් වෙන්නේ. ඔය මමත්වයේ දුරු කර ගැනීම තුළ නිවන් දකින්න එකයි තියෙන නිවන දකින්න මේ මම යවන එකයි අතර ලොකු වෙනසක් තියෙනවා. අහසට පොළොව වගේ. නිවන කියන එක මමත්වයේ නැති කරගන්න එක නිවන කියලා පනවන එක සහ හදාගත්ත නිවනක් තියෙන නිවනක් දකින්න යන එකයි අහසට පොළොව වගේ දෙකක්. ඒක නිසා හදාගත්ත නිවනක් දකින්න යන්න එපා. හදාගත්ත නිවන දකින්න යනවා නම් ඒක වැරදි. ඒක නිසා රහත් වෙන්න යන්න එපා. මොකද අපි රහත් වෙන්න යන්නේ මේ පුද්ගලයා රහත් කරගන්න යන්නේ. සෝවාන් වෙන්න යන්නේ මේ මාව මේ පුද්ගලයාව සෝවාන් කරගන්න. මේ රූපේ මේක සෝවාන් කරගන්න යන්නේ ඔය. මේ මමත්වයේ සෝවාන් කරගන්න යන්නේ. ඔය මමත්වයේ සෝවාන් කරාට වැඩක් නැහැ. මමත්වයේ දුරු කරගන්න එතකොට සෝවාන් කියයි. ඒක නිසා ඔය මාව සෝවාන් වුණා කියලා ඒක ඒ සෝවාන්කම දුගතියට හම්බෙන සර්ටිෆිකට් එකක් මිසක සසරින් මිදෙන්න හම්බෙන සර්ටිෆිකට් එකක් නෙමෙයි. ඒක නිසා මුළු ලෝකෙම සෝවාන් වුණත් කමක් නැහැ. ඕගොල්ලෝ සෝවාන් වෙන්න යන්න එපා. මොකද ඔය සෝවාන් කරගන්න හදන්නේ ඔය ඉන්න කෙනාව. ඔය ඉන්න කෙනා දුරු වෙරකතන තමයි සෝවාන් ඵලය පනවන්න වෙන්නේ. ඒකෙන් කියන්නේ ඕගොල්ලන්ට මේ බණ ටික තේරුණා කියලා තේරුණ පමණින් ඕගොල්ලන්ට සෝවාන් ඵලය සාක්ෂාත් වුණා කියලා නෙමෙයි. කෙනෙක් කියනවා නම් තේරුණ පමණින් සෝවාන් ඵලය සාක්ෂාත් වුණා කියලා ඒක වැරදි. කේමක සූත්‍රයේ තියෙනවා මේ පංච උපාදානස්කන්ධේ පුද්ගලයෙක් නැහැ කියලා හොඳටම දන්නවා කියලා කියනකොට ස්ථවිර භික්ෂුන් වහන්සේලා කියන එහෙනම් ඔබ වහන්සේ රහත් කියලා. කේමක හඳුරු කියනවා නෑ මම රහතුත් නෑ කියලා. එතකොට දැන් අපිට හැම වෙලාවකදීම අරිහත්ත්වයේ කියන එකත් අපි තුල පේන්න ඕනේ දේ ආශ්‍රයක්ෂය වෙන බව. ඕගොල්ලන්ට හෝටලයකට එක්කන් ගිහිල්ලා ලොකු ඕගොල්ලන්ට කියනවා මේ හෝටලේ ඔයාට අයිති කියන්නේ. ඔයාට අයිති කියලා හිතන්න කියලා. දැන් ඕගොල්ලෝ හිතුවා කියලා ඕගොල්ලන්ට අයිති කියලා තව කෙනෙක් කිව්වා කියලා ඕගොල්ලන්ට ඒක අයිති වුණාද? ඕගොල්ලෝ ඒකේ අයිතිකාරයද? නෑ. ඕගොල්ලෝ සම්මුතිය තුල ඒකේ හොයනවා මේක කොහොමද මට අයිති වෙන්නේ? කො මේක ලියලා දුන්නද? කො මේකේ ඔප්පුවකින් හරි මට පවර්ලා තියනවද? එහෙම නැතුව කොහොමද මේක මගේ කියන්නේ? මේක බොරුවක් කියලා ඕගොල්ලෝ සම්මුතිය තුල හොයන්නේ නැද්ද? හොයනවා නිකන් ඉන්නේ නෑ. දෙයක් ඕගොල්ලෝගේ කියලා ගන්නකොට, gedarak ගන්නකොට ඕගොල්ලෝ ලිය කියවිලි අස්සම් කරලා තමයි ගන්න එක. ඇයි එතකොට තමයි ඕගොල්ලෝගේ කියලා ඔප්පු කරන්න පුළුවන්. හැබැයි ඒ වගේම ඕගොල්ලෝ ලෝකෝත්තර පැත්තට හිත තියනකොට කෙනෙක් සෝවාන් කියපු ගමන් මම සෝවාන් කියලා හිතා ගන්නවා. මේ ඉන්න කෙනාවම සෝවාන් කරගන්නවා. ඒක හරියන්නේ නැහැ. මම කියන්නේ ඉස්සර බුදුරජාණන් වහන්සේගේ කාලේ මාරයාට බුද්ධ රූපේ මවාගෙන ඇවිල්ලා මාරයා කියනවා සමහර වෙලාවට
තියෙන්නේ ඇහැ නිට්ටයයි රූපේ නිට්ටයයි චක්කු විඥානේ නිට්ටයයි කියන මට වැරදුනා ඇහැ අනිත්‍යයි කිව්වට ඇහැ නිට්ටයයි රූපේ නිට්ටයයි චක්කු විඥානේ නිට්ටයයි කියලා. අද මායයට ඔබ කියන්න ඕනේ නැහැ. අද මායයට බුද්ධ වේශයෙන් එන්න ඕනෙත් නැහැ. මායයට මාර වේශයෙන්ම ඉඳලම ඔබ සෝවාන් ඔබ සකුදාගාමි ඔබ අනාගාමි ඔබ රහත් කියලා කියනවා නම් ඇති. ඔක්කොම යනවා මායя ළඟට. බණ අහන්න. ඒක නිසා ඒ මට්ටමටපත් වෙන්න එපා. මේ ආශ්‍රව ටික ක්ෂය වෙන එක තමා තුළ දකින්න සක්කාය දිට්ඨිය දුරු වෙන බව දකින්න. ඒ ආශ්‍රව ක්ෂය වෙන එක දැකලා මේ ඇත නැත කියන අන්ත දෙක අතහැරෙන තැනකට යන්න. ඔගොල්ලොන්ට ඇත කියන අන්තයයි නැත කියන අන්තයයි දෙකම අතහැරුණු තුල නිවන මිසක රහත් වූ පුද්ගලයෙක් ලෝකේ ඉන්න බෑ. මේ මම රහත් වෙලා රහත් වූ මම ඉන්නව නෙමෙයි. ඔය මමත්වයේ නසා ගැනීම තුලයි අරහත්ත්වේ තියෙන්නේ. එතකොට මේ විශ්වය කියලා එකක් තියෙනවා කොහේ හරි තියෙන විශ්වයකට මම මේපත් වෙනවා එහෙම නෙමෙයි. ඔය විශ්වයේ තිබ්බේ කොහෙද? ඔය තියෙන විශ්වය තමා තුල හදාගත් එකක් නෙමෙයිද? මනෝපටිච්ච ධම්මේ චුප්පජ්ජති මනෝවිඤ්ඤාණං නෙමෙයිද? මුළු විශ්වයම අපිට තියෙන මනෝපටිච්ච ධම්මේ චුප්පජ්ජති මනෝවිඤ්ඤාණං. ඔච්චරයි. ඉතින් ඒක නිසා මේ විශ්වයටපත් වෙන එක නෙමෙයි මේ විශ්වය කියලා තියෙනවා නම් ඒක නිරුද්ධ කරගන්න කියලා කියන්නේ විශ්වයටපත් වෙන නෙමෙයි විශ්වය නිරුද්ධ කරගන්න කියලා මේ කියන්නේ. මුළු ලෝකෙම තියෙනවා කියලා හිතනකම තියෙනවා නම් ওই හිතනකමයි අපිට ප්‍රශ්නේ උනේ. ඒක නිසා ඔය ඇත කියන අන්තයෙන් නිදහස් වෙන්න මේ මට කියලා දෙන්නේ. ඒක නිසා ඇත කියන අන්තයෙන් නිදහස් වෙන්න ඒකෙන් හැබැයි නැත කියන අන්තයට නොවැටි. නැත කියන අන්තයට නොවැටි ඇත කියන අන්තයෙන් නිදහස් වෙනකොට ඔයගොල්ලන්ට දකින්න වෙනවා අර පහනේ උපමාව ගලපලා ගන්න. Nirodhe දැකීම තුල මිසක ඔයගොල්ලන්ට නැත කියන අන්තය සහ ඇත කියන දෙකම දුරු විය යුත්තේ. තියනවා කියලා බෑ හැම වෙලාවකදීම තියෙන දේ නෑ කියලාත් බෑ. ඒ දෙක අන්තගාමීත්වය කියලා හොඳට වටහා ගන්න. එතකොට අද අපි කතා කළේ කච්චානගොත්ත සූත්‍රයේ තමයි ඇත සහ නැත කියන අන්ත දෙක ගැන කතා කරන්නේ. ඇත සහ නැත කියන අන්ත දෙක කතා කරලා පටිච්චසමුප්පන්න ධර්මතාවය ගැන කතා කරන්නයි යන්නේ. එතකොට පටිච්චසමුප්පාදයේ පටිච්චසමුප්පන්න ධර්ම ටික කතා කරන්න යනකොට මේ විස්තර කළේ ඇත සහ නැත කියන අන්ත දෙක හදා ගැනීම කියන කාරණාව. ඒකට විස්තරයක් විදිහට තමයි අපි ගත්තේ යමක සූත්‍රය. මතක තියාගන්න යමක සූත්‍රය ඉවරුනේ නැහැ. දැන් ඕගොල්ලෝ ඔක අමතක කරගෙන ඉන්න එපා ඊළඟ දවසේ. දැන් අද ප්‍රශ්නේ උනේ මට එදා කියපු ටික වැඩිපුර අදත් කියන්න උනා. ඇයි ඔක්කොම තේරෙන්නේ නැහැ වගේ බලාගෙන ඉන්නකොට මම ආපහු එදා කියපු ටික ආයෙත් කියනවා. ඒ එදා කියපු දේ ආයෙ මතක නැහැ. ඒක නිසා ඊළඟ දවසෙත් එන්න නොතේරුණත් කමක් නැහැ එන්න. මොකද අහගෙන ඉඳීම තුල හරි Tamanට පුළුවන් මේක තේරුම් ගන්න. හැමදාම මතක් කරනවා අපිත් මේ එකපාර මේක දැනගෙන මෙතෙන්ට ආව නෙමෙයි. ওই විදිහටම නිදි කිර බණ අහලා ඔබ තමා තුළ බලලා තමයි මේ තේරෙන මට්ටමකට ආවේ. ඒක නිසා බැරි කමක් නැහැ. කාටත් තේරුම් ගන්න විචේ නුවණක් තියෙනවා නම් කාටත් බැරි කමක් නැහැ. ඒක නිසා අවශ්‍ය වෙන්නේ මිත්‍යා දිට්ඨි වලට නොපැමිණ මේ ධහම තමා තුළ සම්මර්ෂණය කර ගැනීම විතරයි. හැම වෙලාවකදීම මේ කතා කරනකොට ඕගොල්ලෝගේ ඇත්ත ජීවිතය ඕනේ කතා කරලා තියෙන. මේ අද ජීවත් වෙන තැන ඕනේ කතා කරලා තියෙන. ඒක නිසා ගෙදර ගිහිල්ලා නිකන් මේක ඉවර කරගන්න එපා. දැන් ඉස්සෙල්ලම ඉවර කරන්නේ සුතේ සුතමත්තං ධර්මදේශනාව. ආයෙ මොකද්ද මෙනෙහි කරන්නේ? ධර්මදේශනාව සුතේ සුතමත්තං එනකොට. නෑ අනිත් ඒවා සුතේ සුතමත්තං කරගන්න දැනට ධර්මදේශනාව කරන්න එපා. ඒක නිසා හොඳට මේ යෝනිසෝ මනසිකාරය පවත්වන්න. හොඳට තමන්ගේ ජීවිතයේ ඇති ධර්මතාවයයි මේ කතා කළේ කියලා ඒ නුවණ ගිහිල්ලා පොඩ්ඩක් පුරුදු කරන්න. ඊළඟ දවසේ දේශනාවට එනකොට මම හිතන්නේ 5 වෙනිදා හවස මෙහි නැවත දේශනාවක් තියෙන්නේ. දේශනාවට එනකොට ඔය අපි කතා කරපු ඇත සහ නැත කියන ඔය අන්ත දෙක දුරු වෙන විදිහට අඩුම තරමේ දවසට 10 පාරක්වත් පොඩ්ඩක් මතක් කරලා බලන්න ඇයි මෙහෙම කිව්වේ. අර පහනේ උපමාව මතක තියාගන්න. ඇයි මෙහෙම කිව්වේ කියන එක හොඳට මතක තියාගන්න. ඊට පස්සේ ඇහැ අනිත්‍යයි කිව්වේ ඇයි? කන අනිත්‍යයි කිව්වේ ඇයි? මේ තියෙන එක ගැන නෙමෙයි නම් මොන ඇහැදේ අනිත්‍යයි කිව්වේ? මොන මට්ටමින්ද? හොඳට ඒ ගැන
මෙනෙහි කරලා ඒ ගැන තමන්ගේ ජීවිතය තුළ දැකලා එන්න. එතකොට මට අනිත් දවසේ පරණ කාරණා ටික නොකිය ඊළඟට ඉස්සරහා ටික කියන්න පුළුවන්. නැත්නම් අද දවසේ භාගයක් වැය වුණේ එදා කියපු ටික කියන්න. ඒක නිසා ඒ ටික නැවත සම්මර්ෂණය කරගෙන එන්න කියලා මතක් කරනවා. කවුරුත් gedara වැඩ කරන්නේ නැහැ. ඒකයි ප්‍රශ්නේ තියෙන්නේ. හෝම්වර්ක් ටික ඉවර කරන්නේ නැහැ. ඒක නිසා එහෙම වුණොත් මේක කරන්න හම්බෙන්නේ නැහැ. මේ කතා කරන්නේ වෙනම පාඩමක් නෙමෙයි, මේ ජීවිතයේ දෙන ඥාන දර්ශනයක්. ඔයගොල්ලන්ට බණ අහන මොහොතට හරි මේකේ අනාත්ම බව තේරෙනවා නම් ඒ මේ මොහොතේ නුවණ වැඩෙන නිසා. ඒ නුවණ තමයි ඔයගොල්ලන්ට gedara ගිහිල්ලා මෙනෙහි කරන කොටත් එන්න ඕනේ. මේ බණ අහනවා කියන එක පාඩමක් ඉගෙන ගන්න නෙවෙයි, මේක තමයි භාවනාව. ඔයගොල්ලෝ gedara ගිහිල්ලා මෙනෙහි කරන එක තමයි භාවනාව. වෙන භාවනා කරන්න වෙලා අවශ්‍ය නැහැ. පොඩ්ඩක් ඉඩක් ලැබුණු හැටි ওই මානසිකාරයේ පවත්තන වෙන ඉඳගෙන පැත්තකට ගිහිල්ලා පිරිසුදු වෙලා පැත්තක ඉඳගෙන කරන එක නෙමෙයි භාවනාව. මේ මානසිකාරයේ ජීවිතේ භාවිත කරන එක. ඒක නිසා ඕනම වෙලාවක ඔයගොල්ලෝ මේ මානසිකාරය අනුව නුවණ මෙහෙවන්න, ඔක නැවත නැවතත් අහන්න. මොකද අපිට අපේ මෝඩ මොලේට තේරෙනවා නම් ඒ තේරෙන දේ විතරක් හොයාගෙන යන්න එපා. තේරුම් ගන්න බැරි දේ හොයන්න. ඇයි මෙතන තේරෙන්නේ නැත්තේ? ඇයි මේ නිත්‍ය සංඥාව කියලා? මොකද ඔයගොල්ලෝ තේරෙන දේ තුල නම් නිවන හොයන්නේ. ඔයගොල්ලෝ නිවන හොයන්නේ අවිද්‍යාව තුල. විද්‍යාව කියන්නේ උපදගත යුතු දෙයක්. ඔයගොල්ලෝ අපෝ ඒක ගැඹුරුයි, ඔක තේරෙන්නේ නැහැ කියලා නම් ඔයගොල්ලෝ නිවන හොයන්න යන්නේ. තේරෙන දේ තුල නම් එහෙනම් ඔයගොල්ලෝ ඒ තේරෙන අවිද්‍යාව තුලම තමයි නිවන හොයන්න යන්නේ. පිච්චෙන එක ඇස්සේ නොපිච්චෙන්න බලනවා. ඒක හරියන්නේ නැහැ. ඒක නිසා කවුරුත් ওই කාරණාවට හිත තියන්න උත්සාහවත් වෙන්න. ලාභෙට සරලට නිවන් දකින්න එපා. ඔය අවිද්‍යාව දුරු කරගන්න විද්‍යාවෙන් විතරමයි පුළුවන්කම තියෙන්නේ. ඔය ආලෝකයෙන් විතරමයි පුළුවන්කම තියෙන්නේ අඳුර නැති කරගන්න. එහෙම නැතුව වෙන දෙයකින් නම් හම්බෙන්නේ නැහැ අඳුර දුරු කරගන්න කියලාත් මතක් කරනවා. හොඳයි, කවුරු සාදුකාරයක් පවත්වන්න එහෙනම්. කල්පනා කරගන්න අද දවසේදී සද්ධර්ම ශ්‍රවණය කරලා යෝනිසෝ මනසිකාරයන් පවත්වලා බොහොම වටිනා කුසලයක් සිද්ධ කරගත් අවස්ථාව. මේ සිද්ධ කරගත් සියලු කුසල ධර්මයන් අපි මේ වෙලාවේදී අනුමෝදන් කළ යුතු අයට අනුමෝදන් කරමු. පළමුවෙන් සියලු කුසලය අපි හැම දිනකටම අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන ධර්මාචාර්ය අවසරයි මාංකඩවල සුදස්සන ස්වාමීන් වහන්සේට, අවසරයි මාංකඩවල නන්දරත්න ස්වාමීන් වහන්සේ, රාහුල ස්වාමීන් වහන්සේට, ස්වාමීන් වහන්සේලා දෙනමටත් අනුමෝදන් කරනවා. ඒ වගේම මේ හැම දිනකටම කල්යාණ මිත්‍ර භාවයෙන් සලකන මෙම අවස්ථාව අපිට සලසලා දීලා මේ සියලු කටයුතු සම්පාදනය කරපු අපේ ගෞරවනීය නායක මාහිම්පාණන් වහන්සේට, ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය දිගමඩුල්ලේ විමලානන්ද ඒ නායක මාහිම්පාණන් වහන්සේට අපි මේ ස්වාමීන් වහන්සේලා තුන් නමතම මේ සියලු කුසලය අනුමෝදන් කරනවා. ස්වාමීන් වහන්සේලා තුන් දෙනාටම ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවනින් සැනසීම පිණිස මේ කුසලය හේතු පාරමිතාවක් වෙත්වා කියලා සාදු.